පුළුවන් මොනවා හරි තියෙනවා නම් තියෙන දැන් මේක අද අහලා මේව කරගන්න අය අපව බොහෝ වෙලාවල් වලට ඉතින් මේ මාවත් මද්දිසි එතකොට ඕගොල්ලන්ටත් මේක කරගන්න තියෙන අවසාන chance එක අය මේ කියන්නේ මේ කරන පාර්ට් අය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ කරන දේවල් වල. එතකොට අපි අද කතා කරන්න යන්නේ ස්ප්‍රින්గ్ කියන්නේ මොකද්ද? ඊට පස්සේ ටයිම්ලිස් කියන්නේ මොකද්ද? ඩේටා කියන්නේ මොකද්ද? අපේ මේ ප්‍රොජෙක්ට් එක කරන්න අපි මොනවද යොදාගත්තේ? එහෙම නැත්නම් අපි මොනවද යොදාගත්තු දේවල් වලින් බලාපොරොත්තු වෙන්නේ? දැන් අපෙන් කරන්නේ ඒවත් එහෙම අයියෝ මේකට මේ දේ යොදාගත්තේ. නැත්නම් ඒකට ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි දැන් මෙතන තියෙන සමහර ස්ලයිඩ් මම ස්කිප් කරනවා ඒ සයිඩ් වලට කියන්නේ ඔයාලට කියලා දෙන්න දෙයක් නෙමෙයි කියලා හිතනවා දැන් ඉතින් ඔයාලා අවසාන මාස දෙක තුනේ ඉන්නේ ඒකෝට ඔයාලට හැම පැත්තෙන්ම දැන් අහුවෙලා තියෙන්නේ මේ ටික කව වෙලා ඇති නිසා මේ අපි ටිකක් ඒ සමහර තැන් අතහැරලා ඉස්සරහට යනවා ඒ වගේම ඔයගොල්ලන්ට මේ වගේ මේ ප්‍රසන්ටේෂන් මම ඔක්කොම දීලා තියෙන්නේ ඒ දුන්නු ප්‍රසන්ටේෂන් වලමයි එතකොට ඇයි ඒ ප්‍රසන්ටේෂන් වලයි අද තියෙන අද ගත්තාම අපි ෆ්‍රේම්වර්ක් වල තියෙන වෙනස්කම් ගැනත් කතා කරන්න පුළුවන් ඒ වෙනස්කම් තිබ්බට තියෙනවා එතකොට ඒ දේවල් අප දැන් අපි කරන් යන එකට කොහොමද බලපාන්නේ අපි දැන් අද එහෙම එකක් පටන් ගත්තොත් කියන එකයි ඊට පස්සේ අපි බලමු අද කොහොමද මේක ප්‍රොජෙක්ට් එකක් ජෙනරේට් කරගන්න දැනගලා ඉස්සරහට කරගෙන යන්න කියලා තමයි බලාපොරොත්තු data collection method ඔයාලා දන්නවා දැන් ඔයගොල්ලන්ට මම හිතන්නේ මේ financial report මොකටද මේවා ගන්නෙ කොහොමද data collect කරගන්නේ දැන් ඒක අපි මේක data collect කරන්නේ මොන විදිහෙන්ද ඒ කියන දේවල් ගැන ඔයාලට අදහසක් තියෙනවා අය අපෝ මම හිතනවා මම මේක විස්තර කරන්න ඕනේ නැති ඒ කියලා හරිද ඔයාලා මේක project එක කරන්නයි කියලා ඒ ටිකක් මම ඔයාලට කියලා තියෙනවා හරි අපි කතා කරමු දැන් what we used to achieve that හරිද අපි මොකද්ද මේක පාවිච්චි කරන්නේ අපි මේ data save කරගන්න data වලින් report හදාගන්න එතකොට කාර්ය දැනක efficiency එක වැඩි කරන්න. ඒ කියන්නේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න. ඒගොල්ලන්ගේ business එක කාගේ හරි business එකකට හොඳ value එකක් add කරලා දෙන්න කරන්න හදන උත්සාහයක් නෙමෙයි අපේ තියෙන්නේ. ඒ උත්සාහයදී අපි මොනවද මේකට පාවිච්චි කරන්නේ? අපි මේකට පාවිච්චි කරන ටෙක්නොලොජි එක තමයි Java EE කියන framework එක. එතකොට Java SE කියලා ඔයගොල්ලෝ දන්නවා Java EE කියලා තියෙන දෙකක්. Java Enterprise Edition කියන Enterprise එක. එතකොට ඔයාලට වැඩ කරගෙන යන්න පුළුවන්. නමුත් ඔයාලා දන්නවා මම ඔයාලට කියලා තියෙනවා Java EE කියන එකේදී XML configuration වැඩි. ඔයාලා XML කියන්නේ මොකක්ද කියලා දන්නවා. Extended Markup Language කියන එක. ඉතින් ඒකේදී කොහොමද syntax කියලා ඔයාලා දන්නවා. මේ syntax ගොඩාක් ලියන එක කරදරයක් වුණා. ඩෙවලොපර්ස් ලට ඒ කියන්නේ ගොඩක් කාලයක් යනවා එහෙම ලියන්න ගියපුවම මොකද ඒව XML වල තියෙන ටූල්ස් දාන්න ඕගොල්ලෝ naming spaces දාන්න ඕනේ closing අනිවාර්යෙන් closing tag තියෙන tag එකක් ඕපන් කරොත් එහෙම ඉතින් අනිවාර්යෙන් ගොඩක් line ප්‍රමාණයක් යනවා ඉතින් ඒක නිසා ඩෙවලොපර්ස් ලා බැලුවා ඒකට සුදුමක් විදිහට තමයි ඒගොල්ලෝ frameworks හදුවා. ඔයාලට හම්බෙන frameworks හැම එකක්ම ඔයාලට අපි නිකන් හිතමුකෝ දැන් PHP වලින් ගත්තාම කේස් තියෙනවා ඊට පස්සේ ලාවෙල් තියෙනවා ඊට පස්සේ තව JavaScript වලින් ගත්තාම React තියෙනවා Angular තියෙනවා ඒ වගේම Java වලටත් මෙහෙම තියෙනවා Java වලත් එක framework එකක් තමයි Spring කියන්නේ Spring නෙමෙයි මේ එකම framework එක Spring වලට වඩා තව frameworks තියෙනවා Java EE වලත් Spring කියන්නේ එක framework එකක් ඒ Spring කියලා කියන්නේ ඒ framework එක ඒක තව කියන්නේ Java SE කියලා කියන්නේ standalone application හදන්න ආපු Java වලින් ආපු මොකක්ද අපි කියන්නේ Java framework එකක් කියලා කියන්නේ. හරි. එතකොට ඔයාලට Java EE වලින් තමයි ආවේ. ඔයාලට web application හදන්න. අර SE වලින් ආවේ standalone applications හදන්න. Java EE ආවේ web application හදන්න. එතකොට web application හදනකොට අපි එතකොට වැඩ කරන්න වෙන්නේ කාත් එක්කද? අපේ ඉස්සෙල්ලාම තියෙන web browser එක නේද අපි හැමෝගෙම ඉන්ටර්ෆේස් එක වෙන වෙබ් බ්‍රවුසර් එක දැන් අපි normal application එක නම් අනිවාර්යෙන් අපි ඒක ඉන්ටර්ෆේස් එක අපි හදනවනේ SQL එක හදනකොට මේ නමුත් FX application කියලා ඔයාලට මතක ඇති. ඉතින් එහෙම හදනවා නම් අපි හදනවා. scene build එහෙම දාගෙන අපි ඉන්ටර්ෆේස් එකම හදුවා කාලයක්. හරි. එතකොට දැන් අපි web base කරන්නේ. එහෙනම් අපිට කාටවත් පාවිච්චි කරන්න පුළුවන් එක common browser එකක් තමයි තියෙන්නේ. එතකොට අපි මේ හැමදාම කරන්න වෙන්නේ මේ web browser එක නේද? හරි. එතකොට මෙන්න මේ වගේ වෙබ් බ්‍රවුසර් එකක් කරා තමයි අපිට මේකට ඇක්සස් කරන්න. ඔයාලා දන්නා වෙබ් බ්‍රවුසර් එකක් හරහා තවත් තැනකට data ගෙනියන්න. එහෙම නැත්නම් තව තියෙන වෙන තැනකට data යන්න නම්
අපිට මේකේ මොනවද කරන්නේ අපිට කොහේ හරි දැන් අපි හිතමුකෝ දැන් එතකොට අපි මේ පාවිච්චි කරන data කියන එක මගේ කම්පියුටරේ නෙවෙයි තියෙන්නේ. ඒතර වෙන කොහේ හරි කම්පියුටර් එක තියෙන නේද? ඒතකොට මගේ කම්පියුටරේ නෙවන කම්පියුටර් එකට යන්න නම් මොන හරි මාර්ගයක් අපිට තියෙනවා නේද? අපි මගේ කම්පියුටරේ නෙවන කම්පියුටර් එකට යන්න මාර්ගයක් තියෙන. ඒ කියන්නේ අපිට යම් තැනක ඉඳලා යම් තැනකට යන්න නම් මොනවා හරි මාර්ගයක් තියෙන එක. ඒතකොට එතන ගිහිල්ලා යන්න මාර්ගයක් තියෙනවා. ඒගොල්ලෝ හරියට ක්ලාස් W3 ේ ක්ලාස් කරනකොට W3 ගම්පහ නම් ගම්පහ බ්‍රාන්ච් එකට බස් එකේ හරි කෝච්චි හරි කොහොම හරි ඇවිල්ලා ආපහු යනකොට බස් එකේ හරි කෝච්චි හරි ඔයාලගේ ගෙදරයි W3 එකටයි තියෙනවා නේද? එනවා සහ ඊට පස්සේ හෝම් එකට යනවා. මේ දෙකටම ඔයාලට මාර්ගයක් තියෙනවා. එතකොට ඔයාලා ප්‍රවාහන ඔයාලගේ ඕන් වෙහිකල් එකක් යන්න පුළුවන්. එහෙම නැත්නම් කොමන් පබ්ලික් සර්විස් එකක එන්න පුළුවන්. ඔයාලට කැමති විදිහක් තෝරා ගන්න පුළුවන් ඉන්නේ. ඒක හැබැයි මේදී මෙතනදී අපි කතා කරන්නේ මේ අපේ සාමාන්‍ය ජීවිතයේදී වැඩක් නේද? හැබැයි මේකෙදි අපි දැන් මේ අපි කරන්න හදන්නේ මොකද්ද? ඒ සාමාන්‍ය ජීවිතේ වැඩක් කියලා කියන්නේ අපි හැමෝටම අවබෝධයක් තියෙන කට්ටිය ඉන්න තැන නේද? බස් එකේ ඒ කියන්නේ වාහනේ ඩ්‍රයිවර්නු ඒ කියන්නේ එයාට ඉන්ටෙලිජන්ස් එකක් තියෙන කෙනෙක් නේද? එයා මොනවා හරි දැක්කම එයා මෙතනින් හයිය යනවා මෙතනින් හිමිට යනවා ඒ දේවල් එයාට තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්න තැන. හැබැයි දැන් අපි මැෂින් එක වැඩ කරනකොට මැෂින් එක වැඩ කරන්නේ අපි දීලා තියෙන උපදේශ අනුව. එතකොට අපි මේ මැෂින් එකෙත් එක්ක වැඩ කරනකොට අපි කොහෙටද ඇක්සස් කරන්න තියෙන්නේ? මෙතන අපේ වෙබ් බ්‍රවුසර් එකේ තියෙනවා. හරිද? අපේ අවශ්‍යතාවය ඔතන තියෙන්නේ. අපි මෙතන ඉන්නේ. නේද? අපේ data source එක තියෙන්නේ මෙන්න මෙතන. එතකොට මෙන්න මේක හරහා ගමන් කරන්න ඕනේ. එතකොට මේ ගමන් කරනකොට මේක සිද්ධ වෙන්නේ මොනවද? අපිට තියෙන ඉන්ටර්නෙට් එක හරහා නේද? කියන්න නම් ටිකක් අමාරුයි. හරි. ඉන්ටර්නෙට් එක හරහා නේද? හරි. ඉන්ටර්නෙට් එක හරහා යනකොට ඔයගොල්ලෝ දන්නවා මොනවද? ඒක ප්‍රොටෝකෝල්ස් තියෙනවා නේද? right ප්‍රොටෝකෝල්ස් නැත්නම් අපිට මේ කියන්න ඒ කියන්නේ පෝට් තියෙනවා ප්‍රොටෝකෝල්ස් වලට හම්බලා තියෙනවා. ඔයගොල්ලෝ layers ඉගෙන ගත්තා නේද? TCP IP layer එක ඉගෙන ගත්තා. නේ OSI model එක ඉගෙන ගත්තා. ඉතින් මේ දේවල් එක network layer එකක් through නේ ගමන් කරේ. හරි. ඒකෙදි යනකොට යම් ක්‍රියාකාරකම් සිද්ධ වෙන්න තියෙනවා. හරිද? මම network පාඩම නෙමෙයි කරන්නේ. හරි. එතකොට ඒ දුර යනකොට ඔයාලට මේකෙදි හම්බ වෙනවා මේ වෙබ් බ්‍රවුසර් එකේ ඉඳලා data මේ පැත්තට ගෙනියන්න methods જાතියක් තියෙනවා නේද? අපි ඒකට කියනවා HTTP methods කියලා. හරි. hypertext transfer protocol නේද? හරි. මෙන්න මේ protocol භාවිත කරලා තමයි මෙන්න මෙතන ඉන්ටර්නෙට් එක through මෙතෙන්ට data යන්නේ. එතකොට ඒ වගේ මොකද handshake ඒ අදාළ mechanism තව ගොඩක් තියෙනවා. security mechanism මේ දේවල්. මේ දේවල් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි කරන්නේ මේකෙදි ඔයාලගේ තියෙන දැනුම පාවිච්චි කරලා ඔයාලා මේ තැන්වලදී මේක කරනකොට බලන්න මම ඉගෙන ගත්ත දේ කොහොමද මෙතෙන්ට ඇප්ලයි වෙලා තියෙන්නේ මට මේකදී මේක නේද මට කියන්නේ කියන එක සමහර තැන්වලදී ඔයාලට තේරෙයි එහෙම තේරෙන්නේ නැතිව තිබ්බත් කරන්න දෙයක් නැහැ සමහර ඒවා ඉතින් අපි කොච්චර කරත් තේරෙන්නේ නැති දේවලුත් තියෙනවා ඉතින් මේකෙත් ඒවා දේවල් තියෙයි ගණන් ගන්න එපා අපි ඒනකට අපි වැඩේ කරගන්න අපි කොහොමද මේ අවසාන ෆයිනල් ලිස්ට් එකේ කියන අපි මේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක කොහොමද කොට දාන්නේ කියන එක මට්ටමට යන්න තමයි අපි මේක කරන්නේ. ඒකට අපේ මේ ප්‍රොජෙක්ට් එක අපි හදන්නේ මෙතන ඉඳලා database එකට ගිහිල්ලා මෙන්න මේ වෙබ් බ්‍රවුසර් එකේ data ගන්න නේද? ඉතින් මේ වෙබ් බ්‍රවුසර් එක ඔයාලට ඕන වෙබ් බ්‍රවුසර් එකක් වෙන්න පුළුවන්. අපිට වෙබ් බ්‍රවුසර් එක අදාළත් යන්නේ නැහැ කොහොමදවත්. වෙබ් බ්‍රවුසර්ස් වර්ග තියෙනවා Chrome, Firefox කැමති එකක්. ඔය databases වර්ගයක් තියෙනවා. databases වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි NoSQL කියන එක. අනිත් එක තමයි SQL කියන එක. Structured Query Language Databases සහ non-structured Query Language කියන database වර්ග දෙකක් තියෙනවා. එකෙන් කැමති database එකක් යොදා ගන්න පුළුවන්. ඔයාලා කරන program එක. ඔයාලට අවශ්‍යතාවය අනුව ඔයාලා හදන application එකේ අවශ්‍යතාවය තමයි ඒක තීරණය වෙන්නේ. ඒකට අපි බලමු මේ අපේ අවශ්‍යතාවයන් වලට ගැලපෙන දේවල් අපි ඉස්සරහට එක තෝරාගෙන තියෙනවද කියලා. නේද? හරි. එතකොට මම දාලා තියෙනවා ඊළඟ slide එකේ අපි මේකේ ස්ලයිඩ් එකෙන් දාගත්තා. ඒතර හරි. මේකෙදි ඔයාලට පේනවා මේ මම මොනවද මේක පාවිච්චි කරන්න හදන්නේ කියලා නේද? අපි ඒකේ අපි මේ ප්‍රොජෙක්ට් එකේදී බලාපොරොත්තු වෙනවා Spring Boot MVC කියන Spring Boot කියන ෆ්‍රේම්වර්ක් එකේම තව නිප්පන්න එක. එහෙම නැත්නම් යාළුවෝ දරුවෙක් Spring MVC කියන එක පාවිච්චි කරන්න. හරිද? ඊට පස්සේ front end framework විදිහට Prime Leaf පාවිච්චි කරන්න. ඊට පස්සේ back end එක විදිහට
MySQL පාවිච්චි කරන්න. දැන් අර මම ඔයාලට කියවනේ අපි භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට එහෙනම් structured query language එක නේද? එහෙම නැත්නම් අපි relational database එකක් තමයි අපි භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. තව අපි Hibernate පාවිච්චි කරනවා. හරිද? අපි මේ වගේ ඇයි මේ එක එක දේවල් අරගෙන තියෙන්නේ කියලා ඉස්සරහට බලමු. හරිද? මම මෙතන ලියලා තියෙනවා මේ වගේ. එතකොට මෙතනදී මම ඔයාලට දීලා තියෙනවා මේ අපිට කොහොමද අදාළ අපි පාවිච්චි කරන මේ වගේ icon වල දැන් මේවා දැකලා තියෙනවා net එකේ search කරනකොට Java EE Gradle Spring icon එක Hibernate MySQL Timely Bootstrap Open Tailwind jQuery jQuery නේද මෙතන IntelliJ ID එක තියෙනවා ඊට පස්සේ Chrome සහ GitHub එක තියෙනවා හරි අපි බලමු ඊළඟට ඊළඟට මම මේ දේවල් වල පොඩි හැඳින්වීමක් තිබ්බා මොකද කරන්න කියලා. හරි. දැන් මම මෙතනින් පටන් ගන්නවා. අපි Java E කියන්නේ Java කියන language එකෙන් අපිට කොහොමද web based solution එකක් හදාගන්න කියන එක web based solution එකක් හදාගන්න ඕන වුණාම Java E කොහොමද භාවිත කරන්න කියන එක තමයි අපිට ඒකෙන් බලන්න තියෙන්නේ නේද? අපි මේක කරන්නේ මොකද්ද? අපි application එක web based ඒක නිසා අපි මේකට පාවිච්චි කරා අපි දන්න language එක Java. ඒතර Java වල එක කොටසක් තියෙනවා Java EE කියලා. අන්න ඒ application හදන කොටස භාවිත කරලා අපි web based application එකක් හදනවා නේද? හරි. ඊට පස්සේ මේ මොකද? හරි. අපි මෙහෙම හිතමු ඇත්තටම දැන් language එකක් කියලා කියන්නේ මොකද්ද ප්‍රශ්නයක් නේ. දැන් අපි දැන් මෙතන මේ අපි කතා කරන වාගේ අපි කතා කරන දේ තියෙනවානේ. අපිට සම්පූර්ණ ව්‍යාකරණ එහෙම නැත්නම් මොනවද? ඔය සංදි ඔය සියලු දේවල් භාවිත කරලා අපි කතා කරන්නේ. නෑ හැබැයි එහෙම කතා නොකරුවා කියලා නෑ අපේ අදහස කියනවා නේද? හැබැයි මේ ප්‍රෝග්‍රෑමින් කරද්දි එහෙම බෑ. මොකද ප්‍රෝග්‍රෑමින් කරද්දි ඔයාලා දන්නවා මේ අපි ෆ්‍රේම්වර්ක් එක්කනේ වැඩ කරන්නේ නේද? ෆ්‍රේම්වර්ක් එකක් කියන එකෙන් අපි මුලින්ම අපි ඔබ ඉගෙන ගන්නකොට මේ කියනවා set of rules කියලා නේද? set of rules කියන්නේ rule set එකක් තියෙනවා. අපි ඒ rule set එකට අවනත වෙලා අපි වැඩක් කරොත් ඒ rule set එකෙන් කියන්නේ ඒකට අවනත වීම තුළ අපිට හොඳ output එකක් ලැබෙනවා නේද? ඒක නිසා තමයි ඔයාලට ඉගෙන ගත්තා GI GO කියලා concept එහෙම. ඒ දේවල් best practices විදිහට අපිට භාවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ GI GO කියන එක මේකෙදි ඒ course කරනකොට ඒක භාවිත කරනව නෙමෙයි. ඒ දේවල් එන්නේ නැති වෙන විදිහට ඒ කියන්නේ garbage ඇතුළට යන්නේ නැති විදිහට අපිට validation කරලා ඒ දේවල් කරන්න පුළුවන් නේ. එහෙම ඒ කරන එකේ ප්‍රතිඵලයක් විදිහට මොකද වෙන්නේ? අපිට හොඳ product එකක් ලැබෙනවා. ඉතින් ඒකට උදව් වෙන්න තියෙන්නේ මොනවද? ඒකට උදව් වෙන main language එක තමයි අපි විතර Java කියලා කියන්නේ. හරි. ඊට පස්සේ Gradle. හරි. Gradle ගැන කතා කරන්න කලින් මම Spring ගැන පොඩ්ඩක් කියන්න. ඒතර මේ මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වනේ මේ Javaත් එක්ක Java EE එක්ක වැඩ කරන්න ගියම XML configuration ගොඩක් ආවා කියලා. මේ XML configuration ගොඩක් ආවට පස්සේ ඒක ආයෙ කට්ටි එකතුලා ඒකත් Java class වලින්ම කරන්න පුළුවන්. එහෙම නැත්නම් Java වලින්ම මේක කරගන්න පුළුවන්. කියලා අපිට දරපු උත්සාහයක් විදිහට තමයි මෙන්න මේ Spring කියන එක හැදෙන්නේ. ඒතර Spring වලින් කරන්නේ පුළුවන් තරම් minimize කරලා දෙනවා XML configuration කොහොමද අහුවොත් මේ XML configuration මේක ඇත්තම නැද්ද කියලා නෑ XML configuration තියෙනවා හැබැයි නමුත් අර ඉස්සෙල්ලා තිබ්බට වඩා බොහොම අඩුයි එතකොට මේක වැඩ කරගෙන යද්දී දැන් මම අර ඉස්සෙල්ලා ගත්ත උදාහරණය තමයි අපිට W3 එකට class එන එක class එනකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් වුණා අපේම වාහනයක එන්න පුළුවන් වුණා එහෙම නැත්නම් පොදු වාහන සේවයක හෝ පුද්ගලික වාහන සේවයක එන්න පුළුවන්කම තිබ්බ නේද? හරි. ඒ වුණාට අපි ඔය තියෙන දෙකේ කතාවන් දෙකේදීම අපි මොකද්ද කරේ? අපේ මූලික උනේ අපි ගෙදරින් අපි සූදානම් වෙලා පාරට ආපු විතරයි නේද? අරක පාරේ ආපු يعني පාරට ආවට පස්සේ අදාළ ගෙදර අපි තමන්ගේම එක ආවනම් ඊට පස්සේ වාහනයක ආවනම් එහෙම අපි ස්ටාර්ට් කරලා ඒකට තෙල් ගහලා ඒ දේවල් ඔක්කොම එහෙනම් තව මේකට ෆැසිලිටේටිව් ටික තිබ්බ නේද? පාරේ බස් එකේ අපි ආවම එහෙනම් කවුරුහරි රජයේ විසින් පාරට වාහන දාලා තියෙනවා නේද? හරි. එහෙනම් මේ පාරට වාහන දැන් අතෙන් මේ අපි හිතමුකෝ කඩවත ඉඳලා ගම්පහට ගෙනිච්ච කියලා. හරි. කඩවතට ආවන් පස්සේ ගම්පහට එන්න බස් ඕනතරම් තියෙනවනේ තව. ඒ කියන්නේ කඩවත කියන්නේ බස් ඕනතරම් පාරේ යනවා. කඩවත කොළඹ පාරේ ඕනතරම් බස් යනවා. හැබැයි ගම්පහට එන්න නම් ඔයාලා කඩවත ගම්පහ කියන්නේ කොළඹ ගම්පහ කඩවත ගම්පහ හරි මොනවද එහෙම ගම්පහට ස්පෙસિෆික් වෙච්ච බස් එක නගින්න බෑ. නේද? හරි ඒ වගේ මේ එතකොට එහෙමනම් ඒ අදාළ ඒවට අපි කියනවා මොකද කියලා තියෙන්නේ ප්‍රවාහන කවුරු හරි බලා ගන්න ආයතනයකින් ඒවට නියමානුසාරයෙන් අංක දීලා බස් ඒ කියන්නේ අදාළ බස් ඒ පාරවල් වලට හරියට වෙන් කරලා දීලා තියෙනවා නේද? හරි. එහෙනම් මේ ග්‍රේඩර් වලින් මොකද්ද කරන්නේ? මම ඔය කිව්වේ
බස් ගැන කතා කරන්නේ. ඒතකොට මේ ග්‍රේඩ් වලින් මොකද කරන්නේ? ග්‍රේඩ් කියන කෙනා කරන්නේ අපිට ඔන්න ඔය වගේ බස් තෝරගන්න. දැන් බස් තෝරගන්න දැන් අපිට තෝරගන්න අපිට ඇස් තියෙනවා. අපි දන්නවා බස් එක එනවා මේවා කරනවා. මේකට නගින්න ඕන කියලා දන්නවා. එතකොට මේ බස් දැම්මේ කවුද? දැම්මේ රජයෙන් දාලා දෙනවා. ඒතකොට රජයෙන් දාපු එක ප්‍රවාහන අමාත්‍යාංශය කියලා කිව්වා. හරි ප්‍රවාහන අමාත්‍යාංශයෙන් මේක මැනේජ් කරනවා. එහෙනම් මෙතන අපි මේවා තියෙන ඵලයේ තිබ්බට ඕන තරම් තියෙනවා බස් එහෙම තිබ්බට මේක නියම ඒ කියන්නේ ගැළපෙන පරිදි ඒ කියන්නේ අපිට අවශ්‍යතාවයන් වලට ගැළපෙන පරිදි ඒ කියන්නේ වෙලාවල් ඇඩ්ජස්ට් කරලා ඒ දේවල් ඔයාලා දන්න සමහර පාරවල් තියෙන පැය භාගයෙන් භාගයට බස් එකක් තියෙන සමහර ඒවා තියෙන පැයෙන් පැයට බස් එකක් තියෙන නේද ඒවා ජනගහනය අනුව බස් වල රූට් වෙනස් කරලා තියෙනවා එහෙම නැත්නම් එතන තියෙන අවශ්‍යතාවය අනුව තමයි ඒතර මෙන්න මේ ග්‍රේඩ් කියලා කියන්නේ අන්න ඒ වගේ කෙනෙක් අපිට අවශ්‍යතාවයක් මතුවෙනවා අපේ මෙන්න මේ ස්ප්‍රින් කියන ඇප්ලිකේෂන් එකත් එක්ක වැඩ කරනකොට අපිට අවශ්‍යතාවයක් මතුවෙනවා ඩේටාබේස් එකක් එක්ක කනෙක්ට් වෙලා වැඩ කරන්න. එහෙම නැත්නම් ඉස්සරහින් තියෙන වෙබ් බ්‍රවුසර් එකක් එක්ක කනෙක්ට් වෙලා වැඩ කරන්න. නේද? හරි. එහෙම වෙනස් වෙලා වැඩ කරන්න දැන් මම කිව්වේ ස්ප්‍රින් වලින් කරනවා කියලා කිව්වේ XML configuration එක අඩු කරලා දෙන එක විතරයිනේ. ඒක අඩු වුණා කියලා කිව්වේ නැති වුණා කියලා කිව්වෙත් නැහැනේ. එහෙනම් මෙන්න මේ ග්‍රේඩල් වලින් අපිට උදව්වක් කරනවා. ග්‍රේඩල් වලින් අපිට ඇවිල්ලා උදව්වක් කරනවා. මෙන්න මේ දෙක පැත්තට. එහෙම නැත්නම් මේ වෙබ් බ්‍රවුසරත් එක්ක පාවිච්චි කරන වැඩ කරන්න ඕන නම් මෙතෙන්ට ඕන කරන මොනවා හරි මේ තව අපි ප්‍රෝග්‍රෑමින් වලින් ගෙනත් පැකේජස් එකක් අවශ්‍යයිනේ. එහෙම නැත්නම් අපි අර කිවි ගම්පහදලා මේ කඩව දෙන ගම්පහෙන් බස් එකක් අවශ්‍යයි. ඒ බස් එක දාලා තියෙනවා වගේ ඒ අදාළ පැකේජ් එක හදලා අපිට දාලා තියෙනවා ඉන්ටර්නෙට් එකේ. හරිද? අපිට ඒක හොයාගන්න පුළුවන්. අර ඒවට ඔයාලට බලා ගන්න පුළුවන් ගිහිල්ලා තියෙනවා මේක පොපියුලර් රිපෝසිටරි එකක් මේවන් රිපෝසිටරි කියලා මෙන්න මේකේ මේවන් රිපෝසිටරි විතරක් නෙමෙයි ඕන තරම් රිපෝසිටරි තියෙන සයිට් තියෙනවා ඔයාලා තියෙන ක්ලවුඩ් ෆෙයා ඒ වගේ දේවල් වල තියෙනවා හරි මෙන්න මේ වගේ සයිට් එක තියෙනවා දැන් මම නම් ගොඩක් දේවල් හොයාගන්න මේකට අවිලා මොකක් හරි එකක් හදිසි වුණොත් හොයන්න මේකෙන් හොයාගන්න අපි හිතමුකෝ ස්ප්‍රින්ග් ගැන හොයන්න වගේ දැන් මම ෆ්‍රේම්වර්ක් එකේ ස්ප්‍රින්ග් නේ හරි ඒ ස්ප්‍රින්ග් හොයාගන්න එන්නේ මම මේ සයිට් එකට ස්ප්‍රින්ග් කියපුවම ස්ප්‍රින්ග් වල කොටස් තියෙනවා. ඒ කන්ටෙක්ස්ට් කෝ බීන් වෙබ් MVC ටෙස්ට් ෆ්‍රේම්වර්ක් එකයි ස්ප්‍රින්ග් මේ ස්ප්‍රින්ග් කියලා ගහපුවම මේ අපිට වල පිරෙන මෙතන 10කට එහා ගිහිලා නෙක්ස්ට් තියෙනවා. ඒක තව ඇති ගොඩක්. හරිද? අපි මේ දේවල් බලන්න. පවුන්ඩ් මේ තියෙන 17700 35ක් තියෙනවා නේද? ඉතින් අපිට ඒ ඔක්කොම බලන්න බෑනේ. එතකොට ඔයාලට ඕන නම් හදිසියෙ දැන් ඔයාලා මොනවා හරි කරනකොට මේක මේ ස්ට්‍රින්ග් වලට විතරක් අදාළ එකක් නෙමෙයි. ඔයාලා දැන් හිතමු Java වලින් ඔයාලා මොකක් හරි එකක් කරනවා කියලා ඔයාලට ඒ තියෙද්දිත් ඔයාලා දන්නවනේ ඔයාලගේ Java 8 වල ඔයාලට ප්‍රෝග්‍රෑමින් මම තේරෙද්දි ප්‍රෝග්‍රෑමින් 1 වල තිබ්බේ නේද මේ database connection එහෙම හදාගන්න ඔයාලා database connection එහෙම හදාගන්න මොකදනේ JDBC drive එක ඔයාලා download කරලා දාලා අනේ ඔයා හදාගත්තේ ඔයාලට සමහරලාට ඒක හදලා මේ කරලා errors ආවා. ඒ වගේ version එහෙම ගැලපෙන්නේ නැතුව ගිහිල්ලා නේද? හරි. එතකොට මේ තමයි ඔයාලට ඒ රිපෝසිටරි හොයාගන්න පුළුවන් තැන. ඒ වගේ දැන් අපි හිතමු නිකන් මේ ස්ප්‍රින්ග් කන්ටෙක්ස්ට් එක මේක සාමාන්‍ය ස්ප්‍රින්ග් ඇප්ලිකේෂන් එකක් හදනකොට තියෙන බේසික් එක. එතකොට ඒ වගේ රිලීස් කරපු versions තියෙනවා නේද? හරි. එතකොට මේ රිලීස් කරපු versions කියනකොට අපි කොකත් එක්කද වැඩ කරන්න කියලා අපිට අදහසක් තියෙන්න ඕනේ. එහෙම නැතුව මේ අපි හිතමුකෝ මේ 5.2.10 රිලීස් එකත් එක්ක මේක හරි මම ඒක ඇතුළටම කියලා පෙන්නනවා. 5.2.10 කියන එකට යන්න. මේ වගේ සාමාන්‍ය වල රිලීස් ඩේට් එකමත් බලා ගන්න පුළුවන්. මේකල එතකොට මේ තියෙන්නේ තව ඩිපෙන්ඩන්සි මැනේජර්ස් තමයි මේ ඉන්නේ නේද? ඒතර ග්‍රේඩල් විතරම නෙවෙයි නේද? හරි. දැන් ඔයාලට වෙනවා මේ වන් ඉන්නවා ග්‍රේඩල් ඉන්නවා STP ගාව මම දන්නේ නැහැ මේ දේවල්. හරිද? හරි. ග්‍රේඩල් තමයි ග්‍රේඩල් සහ මේ වන් එක තමයි අපි ගොඩක් දුරට වැඩ කරන්නේ නේද? හරි. මෙන්න ග්‍රේඩල් ඉන්නවා. එතකොට දැන් ග්‍රේඩල් කියවනේ දැන් ග්‍රේඩල් කරන වැඩක් ගන්න අපි මේ ආයෙත් කතා කරන්නේ. හරි. එහෙනම් අපිට තියෙන්නේ මෙන්න මේක කොපි කරගෙන ආවිලා ඊ අදාළ ග්‍රේඩල් ෆයිල් එකේ දාන්න. හරි. ඒකෝට දැන් ග්‍රේඩල් ෆයිල් එක මොකක්ද කියලා අහන්න එපා. අපි ඒක තාම කතා කරලා නැහැ. ස්ප්‍රින්ග් වල ෆයිල් ස්ට්‍රක්චර් එක කොහොමද කියලා. හරිද? මේ ස්ප්‍රින්ග් වල ෆයිල් ස්ට්‍රක්චර් එක දැක්කම ඊට පස්සේ ඒ ගැන අපි තව ටිකක් විස්තර කරලා කතා කරමු. හරි. දැන් ඔයාලා මේක දැක්කා. හරි. ඊට පස්සේ මෙතනින් තමයි අපිට ඇවිල්ලා කොපි කරගන්න පුළුවන්. හරිද? මේක XML එකක් විදිහට ඒවාලා මේවන් කියන එක ගැන අහලා ඇති. මේවන් වලදී අපි ඒක XML එකක් විදිහට තමයි කන්ෆිගර් කරන්නේ. මේකේ පේනවනේ මෙතන තියෙනවා XML මොකද්ද? අනිවාර්යෙන් tag එකක් open කරොත් tag එකේ close එක තියෙනවා. මෙතන ඒ close එක තියෙනවා. මේ group ID අපිට කැමති නමකින් හදන්න පුළුවන්. මේක හදන tag එකට අනිවාර්යයෙන්ම closing එක
තිබිය යුතුයි. ඊට පස්සේ මේකේ තියෙන තව කම්පයිල් ඩිපෙන්ඩන්සි කියලා જાතියක් නේද? හරි. මේ කම්පයිල් ඩිපෙන්ඩන්සි කියලා කියන්නේ මොකද්ද? කම්පයිල් ඩිපෙන්ඩන්සි කියලා කියන්නේ අපිට මේ මෙන්න මේ කියන එක දාන්න අවශ්‍ය නම් ඒ කියන්නේ ස්ට්‍රින්ග් කන්ටෙක්ස්ට් එකත් එක්ක අපිට වැඩ කරන්න ඕන නම් මොනම හරි වැඩක් කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපිට මෙන්න මේ හතර දෙනා ඕනේ. මේ හතර දෙනා නැතුව අපිට මේ එයාගෙන් මේ කරන්න පුළුවන් අපි බලාපොරොත්තු වෙන වැඩේ කරගන්න බෑ. හරි. දැන් හිතන්නකෝ අපි දන්නේ ඕක විතරයි. අපි දන්නේ මොකද්ද? අපි දන්නේ ස්ට්‍රින්ග් කන්ටෙක්ස්ට් එක විතරයි නේද? හැබැයි මට අවශ්‍ය දැන් මේක අවශ්‍යයි මේ ටික මේ හතරම මේ වැඩේ කරගන්න. නැත්නම් ස්ට්‍රින්ග් කන්ටෙක්ස්ට් එක දැම්මා කියලා මේ වැඩේ වෙන්නේ නැහැ නේද? හරි. ඒ වෙලාවකට මොකද කරන්නේ? ඒ වෙලාවට තමයි යන්න අර අපිට අර ඩිපෙන්ඩන්සි මැනේජර් උවමනා වෙන්නේ. ඒතකොට ඩේටාට මොකද්ද කියන්නේ? ඩේටාට අපි කියන්නේ ස්ට්‍රින්ග් කන්ටෙක්ස්ට් එක දෙන්න කියලා විතරයි. ස්ට්‍රින්ග් කන්ටෙක්ස්ට් එක කියන ඩිපෙන්ඩන්සි ඉල්ලපුවාම එයා මේ කම්පයිල් ඩිපෙන්ඩන්සි හතරක් මොකද කරන්නේ? එයාම ගෙනල්ලා ඒ අදාළ අපේ පැකේජ් එකට දාලා තියෙනවා. එතකොට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මේකේ එරර් එකක් වෙන්න තියෙන එක බොහොම එරර් එකක් වෙන එක නැති වෙන එක තමයි ඩිපෙන්ඩන්සි මැනේජරෙන් කරන්නේ. එයා සම්පූර්ණයෙන්ම කරලා කියන්නේ. එරර් එකක් වෙන්න තියෙන එක නැති වෙනවා කියලා සාමාන්‍ය විදිහට කියන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එරර් එකක් සම්පූර්ණයෙන් නැති වෙනවා. ඒ අපි මේක මැෂින් කෝඩ් එකක් එක්ක වැඩ කරන්නේ. හරි. එතකොට මේක තමයි අපිට මේ කම්පයිල් ඩිපෙන්ඩන්සි වල ඇති උදව්ව. නේද? ඒ කියන්නේ අපිට මේ අනිවාර්යයෙන් මේ පහම තිබ්බොත් තමයි අපි හදන ඇප්ලිකේෂන් එක රන් වෙන්නේ. ඒ රන් වෙනා වගේම මොන හරි මේ එකක් දාපුවම අනිත් ඒකට අදාළ අනිත් ඒවා ටික අරන් යන එක වගකීම සම්පූර්ණයෙන් බාර ගන්න කවුද? මේ අපිත් එක්ක වැඩ කරන බේඩල් කියන කෙනා. හරි. ඊට පස්සේ JPA කියන්නේ මොකක්ද? JPA කියලා කියන්නේ මේ පැත්තේ තියෙනවා MySQL database එක නේද? හරි. එතකොට MySQL database එකයි. මෙතන කියන ස්ට්‍රින්ග් වලින් හදපු Java application එකයි. අතර කමියුනිකේෂන් එක හදා ගන්න ඕනේ. එතකොට මේ අපිට Java වලට පුළුවන් ද කෙලින්ම Java දන්නේ නැහැ කෙලින්ම MySQL එක කතා කරන්න. MySQL දන්නේ නැහැ කෙලින්ම Javaත් එක්ක කතා කරන්න. මොකද මේ දෙකම ලැන්ග්වේජ් දෙකක් නේ. හරි. එහෙනම් මේ දෙකට ඉන්ටර්ප්‍රිටර් කෙනෙක් ඉන්න ඕන නේද? හරි. ඔයාලට මතකයි අර අපේ රටේ ඉස්සෙල්ලාම කොවිඩ් හැදුණු චීන කාන්තාවත් එක්ක අපේ රටේ කට්ටිය කොහොමද ගණන් කරේ? එයා කතා කරේ Google Translate වගේ මොකක් හරි මේ ට්‍රාන්ස්ලේටින් ප්ලැට්ෆෝම් එකක් කරානේ. ඒ කට්ටිය ඒකට කිව්වා එයාගේ භාෂාවෙන් අදාළ ඇප්ලිකේෂන් එකට ප්‍රොනවුන්ස් කරලා පස්සේ ඒකෙන් අදාළ මේ කියන්නේ වොයිස් එක එළියට ආවා. ඒක තේරුම් ගන්න අපේ කට්ටිය කතා කරා. එහෙනම් කවුද ඉන්ටර්ප්‍රිටර් කෙනෙක් ඉන්නවා. මෙන්න මේ ඉන්ටර්ප්‍රිටර් තමයි මෙතන ඉන්නේ. Hibernate කියන එක කියලා. Java Persistent API. API කිව්වම ඔයගොල්ලෝ දන්නවා මොකක්ද application first API කියලා අපිට ඉස්සරහට යන්න application programming interface එක. එතකොට ඒක මම දාලා තියෙනවා හරියටම. නැත්නම් මට මෙතන අදහස උනේ ඔයාලට මේ මෙතන දාලා තියෙන images වලින් ඔයාලට යම් අදහසක් දෙන්න. ඒක තමයි string කියන කෙනාට අවශ්‍ය නම් MySQL වලට කතා කරන්න එයා අනිවාර්යයෙන්ම string එක JPA හරහා එන්න ඕනේ. හරි. දැන් ඔය JPA එක වැඩ කරනකොට මම ඔයාලට පෙන්නනවා. හරි. අපි බලමු ඒක මම බලන්න පුළුවන්. නෑ. හරි. Java Persistent API. හරි. මොකක්ද ප්‍රශ්නයක් තිබ්බා? හරි.
ඔව් හයිබර්නේට් කියන්නේ JPA එකට තමයි Java persistent API එකට තමයි. හරි. එතකොට දැන් ඔයාලා මම ගියේ හයිබර්නේට් නැත්නම් JPA data JPA කියලා මම ගහුවේ data කියලා නේද මේ ඩිපොසිටරි එකේ. හරි. මම Java persistent API version 2.1 එක තමයි ගත්තේ. එතකොට මේක අපේකට ගැලපෙන්නේ නැහැ. නමුත් මම මේක නිකන් ගත්ත උදාහරණයක් විතරයි. එහෙනම් ඔයාලට මේ වගේ දේවල් හොයාගන්න ඕන නම් මෙතෙන්ට ආවම හරි. ඒක කාටද අයිති? මෙතන තියෙන හෝම් පේජ් එක hibernate.org එකට තමයි අයිති. 2018 තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ ඔයාලට මෙතනින් ඇවිල්ලා ඕන එකක් හොයාගන්න පුළුවන්. හරි. හොයාගෙන ඉම්ප්ලිමන්ට් කරන්න ඕන විදිහට මෙතනින් කොපි කරගෙන යන්න පුළුවන්. ඒ ඔයාලට තියෙන්නේ මේ කොපි අරන් ගිහලා එතෙන්ට ප්ලේස් කරගන්න එක විතරයි. එහෙනම් ඒක කොහොමද කරන්නේ කියලා අපි බලමු. හරි. ඊට පස්සේ මෙතන නම් මේක බේසික් මම කියන්නේ මූලිකව මම බැලුවේ මේ ඔයාලට MySQL සහ string කියන එක අතර අදහස දෙන්න. ඊට පස්සේ අනිත් එක තමයි string හා time leaf ගැන අදහස කියන්නේ. එතකොට මේකේ back end එක විදිහට කෝඩ් වෙන්නේ මොනවා වගේද? string වලින්. එතකොට front end එක හැදෙන්නේ time leaf වලින්. නේද? හරි. front end එක time leaf වලින් හැදෙනවා. එතකොට අපි දන්නවා දැන් front end එක time leaf වලින් හදනවා නම් ඊට පස්සේ තව අපිට ඔය තියෙන දේවල් තමයි අපි ගොඩාක් ස්ටයිලින් ගැන හිතනවානේ. හරි. ඒ වගේම ගත්තාම හොඳ ස්ටයිලින් ෆ්‍රේම්වර්ක් එකක් තමයි Bootstrap 4 කියන්නේ. එතකොට අපිට Bootstrap 4 front end එකේ පාවිච්චි කරන්න අවස්ථාව හම්බෙලා තියෙනවා time leaf එකේ වැඩ කරනවා. ඒ වගේම තමයි Fontavasm වල අවස්ථාවක් හම්බෙලා තියෙනවා අපිට time leaf එක වැඩ කරනවා. ඒ වගේම jQuery එක මෙන්න මේ හතර දෙනා එක්කම time leaf කියන ෆ්‍රේම්වර්ක් එකක් front end එකේ වැඩ කරනකොට මේ ෆ්‍රේම්වර්ක් හතරේ උදව්ව මෙවත් ෆ්‍රේම්වර්ක් එකක් නේ අපිට jQuery එකට ඕන විදිහට ලියන්න බෑනේ. හරි. Fontavasm හොඳ icon library එකක් නේද? Bootstrap කියන්නේ icon මේ දේවල් ඔක්කොම තියෙනවා. නේද? හොඳ CSS library එකක්. හරි. මේ හතර තමයි අපිට මූලික වෙන්නේ මොනවටද? අපේ front end එක ගැන කතා කරනකොට back end එක ගැන කතා කරනකොට අපිට මෙතනින් මේ පැත්තේ කොටස සම්පූර්ණ back end එකටත් මම අරන් තියෙනවා මේ ටිකේ සම්පූර්ණ back end එකටත් මේ පැත්තේ කොටස front end එකටත් විදිහට අරගෙන තියෙනවා. හරි. ඊට පස්සේ මොනවද තියෙන්නේ? අපි මේක ඩෙවලොප් කරන්න භාවිත කරන IDE එක තමයි. මොකද IDE කියන්නේ IDE එක භාවිත කරනවා IntelliJ IDE නේද? ඊට පස්සේ Chrome භාවිත කරන අපේ web browser එක හැටියට. ඊට පස්සේ web browser හැටියට Chrome හෝ Firefox හෝ සමහර කට්ටිය මේක Opera එහෙම පාවිච්චි කරන කිසි ප්‍රශ්නයක් නැහැ නේද? අපිට මේකේ තියෙන මේ අපි හදන ඇප්ලිකේෂන් එකේ front end එක විදිහට වැඩ කරන්න පුළුවන් වෙන්නේ web browser එක කරා. ඉතින් ඕන කැමති web browser පාවිච්චි කරලා වැඩ කරන්න පුළුවන්. අර EX6 වගේ ඒවා පාවිච්චි කරන්නේ නැතුව Internet Explorer පරණ ඒවා පාවිච්චි කරන්න නැතුව අලුත් ඕන එක පාවිච්චි කරන්න පුළුවන්. නේද? Internet Explorer වගේ වගේ මේ Bootstrap jQuery ඒ දේවල් වල වැඩ කරනවා සමහර ලිමිටේෂන් එක්ක. ඒකට අපිට ඒවල වෙනම කෝඩ් ලියන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි version control වලට GitHub එක භාවිත කරනවා. අපි බලමු මේ දැන් මේ වෙනකොට ඔයාලා මේ GitHub account හදලා තියෙන්නේ. ඔයාලගේ project එක මේකට දාලා තියෙන්නේ. ඔයාලා මේ විදිහට මම fork කරගෙන ඔයාලගේ වැඩ අරගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාලට ඒ ගැන අච්චර ලොකුට කියන්න දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලා ඒ වගේ මොනවද වෙන්නේ කියලා දන්නවා. හරි. අපි ඊළඟට යමු. හරි. ඒ දේවල් දැන් මෙතනදී කියන්න ඕන කරුණු අර තැන් වලදී කිව්වා. ඒක නිසා ඒ දෙක අවශ්‍ය නැහැ. අපි කරමු. හරි. අපිට මේකත් එක්ක වැඩ කරනකොට මොනවද ෆ්‍රේම්වර්ක් එකක් කියන්නේ මොකක්ද කියන එකත් කිව්වා. double OP concept නේද? මොනවද? ඒ ටික ඔයාලත් එක්ක මේකෙදී අපි භාවිතා කරනවා. ඔයගොල්ලෝ ඉගෙන ගන්න අපි මේ දේවල් භාවිතා වෙනවද නැද්ද කියන එකට ඒ දේවල් අදාළ නැහැ. කොහොම හරි ඒ දේවල් මේකේ භාවිතා කරනවා. ඔයාලට බලන්න පුළුවන් මොනවද? encapsulation, polymorphism, abstraction, inheritance කියන එක ඊට මේකදී වැඩ කරගෙන යනකොට මේ හැම එකෙම කියවම access modifiers, classes, abstract classes, interfaces කියලා ගියාට අපි දන්නවා double OP කියලා හතරයි ඉගෙන ගන්න. encapsulation එකයි නේද? encapsulation එකයි, polymorphism එකයි, abstraction එකයි, inheritance එකයි නේද? දැන් මම double OP concept කතා කරන්න යන්නේ නැහැ. අපි මම ඒක ඔයගොල්ලෝ දන්නවා කියලා හිතනවා. ඊට පස්සේ මෙතන ටිකම තියෙනවා තව ස්ලයිඩ් එක.
මේ ස්ලයිඩ් නම් ඔයගොල්ලන්ට හම්බෙලා නැතුව ඇති. හැබැයි මම අර කලින් දාපු ටික නම් ඔයගොල්ලන් මේ ටික ඔයාලට මම දීලා තියෙන්නේ. මේක බලන්න දෙන්න. හරි. ඊට පස්සේ ඩබල් OP concept එක තියෙන framework මොනවද? හරි. දැන් මේ විදිහට මේක අදාහරණයක් බොරින්නේ. හරි. අපි බලමු. ස්ප්‍රින්ග් වල විවිධ තියෙනවා ලයිට් වෙයිට් නම් මොනවා ටික. හරි. දැන් අපිට මේ ස්ප්‍රින්ග් ඇප්ලිකේෂන් එකක් හදා ගන්න ඕනේ. නේද? අපිට ඔක තනියම ඕන නම් අර විදිහට ඩිපෙන්ඩන්සි හොයලා එහෙම දාලා ඒකෙන් ගිහිල්ලා හදා ගන්න පුළුවන් නේද? හරි. එහෙම නැත්නම් අපිට හදා ගන්න මොකද්ද? ඔය ස්ප්‍රින්ග් කියන ෆ්‍රේම්වර්ක් එක හදපු කට්ටියම හදලා තියෙන හැම අපිට ජෙනරේට් ප්‍රොජෙක්ට් එකක් ජෙනරේට් කරගන්න පුළුවන් තැන. හරිද? අපි එතනට ස්ප්‍රින්ග් ඉනිෂියලයිස් කියලා. එතෙන් ගිහිල්ලා අපිට මොන දෙයක් හදාගන්න පුළුවන්. හරි. ඒකට ගියන් පස්සේ මූලික කරුණු විදිහට තියෙනවා මොනවද? අපේ ප්‍රොජෙක්ට් එකේ ටයිප් එක මොකද්ද? අපි අර ඩිපෙන්ඩන්සි මැනේජ් කරන මේක වල දන්නා මේක Java EE තමයි ස්ප්‍රින්ග් ෆ්‍රේම්වර්ක් එක තමයි පාවිච්චි කරන්නේ. හැබැයි ප්‍රොජෙක්ට් එක කියලා අපෝ මේගොල්ලෝ අහන්නේ මේක මේ ප්‍රොජෙක්ට් එකක්ද ග්‍රේඩඩ් ප්‍රොජෙක්ට් එකක්ද කියලා. එහෙනම් මේ අහන්නේ මොකක්ද? මේ ප්‍රොජෙක්ට් එකේ නම తీරනවා ඩිපෙන්ඩන්සි මැනේජර් එක්ක නේද? හරි. එහෙනම් මේවට කියන්නේ ඒ වගේ ඩිපෙන්ඩන්සි මැනේජර් එකක්. ඔයාලා දැක්කා ස්ප්‍රින්ග් මේවා රිපොසිටරි එකට ගියට පස්සේ ඒකෙත් තියෙනවා නේද? මෙතන තියෙනවානේ. ඩොට් එකක් තියෙනවා. මේ එතන තියෙනවා මේවන් එකයි ග්‍රේඩල් එකයි තියෙනවා. කැමති එකක් එක්ක වැඩ කරන්න පුළුවන්. හරි. එතකොට ඊළඟට මේකේ තියෙනවා මොකද ප්‍රොජෙක්ට් එක මේවන්ද ග්‍රේඩල්ද අපි වැඩ කරන්නේ ග්‍රේඩල් එක නේද? හරි. අපි ග්‍රේඩල් එක වැඩ කරනකොට ලැන්ග්වේජ් එකත් අපිට තෝරන්න පුළුවන් කමක් තියෙනවා මෙතන. Java, Groovy, Kotlin අපි වැඩ කරන්න හදන්නේ Javaත් එක්ක. හරි. Spring Boot version එක. ඔයාලට මතක නම් මම ඔයාලට දුන්න ස්ලයිඩ් වල මට මතක හැටියට තියෙන්නේ 1.4යි 1 ඕ ඊට ආසන්න version එකක් තමයි මේ ජනවාරි මාසේ වලයි ක්ලාස් එක පටන් ගන්නකොට තිබුණේ. ඔය බීන් ගැන එහෙම ප්‍රශ්න මගෙන් අහලා තිබ්බා. ඒ බීන් ගැන එහෙම කරනකොට බීන් ගිහිල්ලා බලන්න මම ඔයාලට දුන්න ප්‍රසන්ටේෂන් එකේ ඒ ටික දාලා තියෙනවා. මට මතක නැහැ අතන ස්ලයිඩ් වලින් ඉක්ුත් සෑහෙන්න යන්න වෙනවා. එමුත් අපිට කාලය හරි. කොහොම හරි මම ඔයාලගේ ප්‍රොජෙක්ට් එකේ තියෙන version එකක් බලපුවම අපිට කියන්න පුළුවන් කොයි විදිය කොයි ඒ කාලේ තිබ්බ version එක මොකක්ද කියලා. හරි. ඉතින් මම මේ දැනට තියෙන මේකේ 2.4 තිබ්බයි කියලා මම 2.4න් ප්‍රොජෙක්ට් එක අප්ලෝඩ් කරන්නේ නැහැ. මොකද 2.4 කියන එකට ඔයාලගේ ප්‍රොජෙක්ට් එක හදන දවස්වල තිබ්බ ඒවා ආපුවාම දැන් ඒක කියන්නේ කොහොමද? සමහර මෙතන ඩිප්ලිකේට් කරලා තියෙනවා නේද? සමහර ඒවා සමහර පැකේජස් පිටින්ම අයින් කරලා තියෙනවා. ඒ ස්ප්‍රින්ග් කියන්නේ ලයිට් වෙයිට් ඇප්ලිකේෂන් එකක් කියලා කියවනේ. ලයිට් වෙයිට් ෆ්‍රේම්වර්ක් කියන්නේ ඒගොල්ලෝ බලනවා අපි ගොඩක් පාවිච්චි කරන ඒවා බලලා ඒ භාවිතා කරන්නේ නැති ඒ මොඩියුල් එයාලට හම්බ වෙනවා නම් ඒක ඇතුලේ තියෙන ඒගොල්ලෝ ඒ මොඩියුල් අයින් කරලා දානවා. ඒ වගේම ඩෙවලොපර්ස්ලාත් ඒගොල්ලන්ට සජෙස්ට් කරනවා මේකේ නම් ගොඩක් කට්ටිය භාවිතා කරන්නේ නැති පාටයි එහෙනම් මේක අයින් කරන්න. එහෙම සජෙස්ට් කරන්න පුළුවන් තරම් තමයි මේ ෆ්‍රී සහ ඕපන් සෝස් කියන ඒවා තියෙනවා. ඔයාලා දන්න විදිහට GitHub එකේ තමයි ෆ්‍රී සහ ඕපන් සෝස් කියන software යන්නේ. ඉතින් මම ආපහු ඔයාලට ඒ කියන්නේ ඊට කලින් හදාගත්තු ප්‍රොජෙක්ට් එකක් එක්ක තමයි අද වැඩ කරන්නේ ඉස්සරහට. මම මේ ප්‍රොජෙක්ට් එක මම මේක කියනනම් කොහොමද ඔයාලට මතකයි පරණ විදිහට අපි ඇප්ලිකේෂන් එක හදාගන්න යන මේ විදිහට තිබ්බේ නැහැ. මේගොල්ලෝ ඉන්ටර්ෆේස් දැන් වෙනස් කරලා තියෙන්නේ. නේද? දැන් ඩිපෙන්ඩන්සි මේ විදිහට මොඩල් එක තමයි පොප් වෙන්නේ. අපිට කැමති ටිකක් මේකට දාගන්න පුළුවන්. සාමාන්‍ය ස්ප්‍රින්ග් වෙබ් ඕන අපි ස්ප්‍රින්ග් ඇප්ලිකේෂන් එකක් හදන්නේ. එහෙම ඩේටාබේස් ගැන ඊට පස්සේ අපේ කන්ටෙන්ට් ෆ්‍රේම්වර්ක් විදිහට දෙන ටයිම් ලීෆ් ඕනේ. හරි. ඒ වගේ ටිකක් මේ විදිහට දාගන්න පුළුවන්. අපිට ඒ අතරම මේ ඩිපෙන්ඩන්සි කියන්නේ මොනවද? ඩිපෙන්ඩන්සි කියන්නේ අපේ ප්‍රොජෙක්ට් එකේ අපි කියන අර අපි හදන ෆයිනල් ප්‍රොඩක්ට් එකට අවශ්‍ය කරන මූලික හරි අපිට පස්සේ කියන්න සල්ලි ඕනේ වගේම මේක මේ දේවල් කරන්න මෙන්න මේ වගේ ඩිපෙන්ඩන්සිස් ඕනේ. ඩිපෙන්ඩන්සි වලින් ගන්න එක එක වැඩ තියෙනවා. ඒක අවශ්‍යතාවයන් අනුව තමයි අපි මේ ඩිපෙන්ඩන්සිස් දාගන්නේ නේද?
අපි දන්නවා Spring Due tools දාගන්න අපිට library load configuration for enhancement වල ඒගොල්ලෝ මෙතන පොඩි description එකක් දාලා තියෙනවා. description එකේ තියෙන ටික තමයි වෙන්නේ. ඉතින් මම ආයි description දීවන්න යන්නේ නැහැ. ඒක ඔයාලා මෙතන දෙන්න පුළුවන් group ID එක. බලන්න ඔයාලගේ නම් හදනකොට මෙතන අපි දන්නවා group ID එක ගන්න අපි හැම වෙලේම URL එක නිකන් අනිත් පැත්තට බලන්න නේද? sample එකක් කියලා අපිට මෙතනින් මොන දෙයක් කරන්න පුළුවන් ඔයාලා දන්නා ඒකට Java දැන් මාස 6න් හරි release වෙවි යනවා. ඒකට long LTS එකක් නැත්නම් long term release එකක් කියලා ඒගොල්ලෝ release කරන මාස 6කට වතාවක්. දැනට මේ Spring කියන framework එක මෙන්න මේ Java 8 වලට Java environment වලට සහ Java 15 වලට stable version තියෙන්නේ. ඉතින් අපි වැඩ කරන්නේ පරණ එක ඒ කියන්නේ අපි පටන් ගත්ත Java 11 එක වැඩ කරන්නේ. Java 11 එක බලමු. ඊට පස්සේ අපිට මේක වෙනදා තිබ්බනම් කෙලින්ම generate කරලා download කරගන්න. දැන් ඔයාලට මෙතන explore කරලා බලන්න පුළුවන් අපේ project එකේ තියෙන file structure එක මොන වගේද කියලා. හරි. එතකොට ඔයාලා මේකේ file එකක් generate කරගන්න ගියපුවම project එකක් generate කරගන්න ගියපුවම ඔයාලට හම්බ වෙනවා මොකද මේගොල්ලෝ හදලා දෙනවා. දැන් අපේ project එක අපි දාපු නමින් තමයි මේක හැදෙන්නේ. හරි මේක close කරලා දැන් මෙතන demo කියලා වැටලා තියෙන artifact ID එක demo නේ. අපි මෙතෙන්ටත් දාමුකෝ example කියලා. හරි. එතකොට මේ දාන example කියන chip එක තමයි ඒකට download කරන්න නම් මෙතෙන් download කරගන්න පුළුවන්. දැන් අපිට මේ එකින් එක copy කරලා ගන්න පුළුවන්. එතකොට හරි. දැන් බලමු මේකේ තියෙන files මොනවද කියලා. මේකේ අපි application එකක් generate කරගන්නකොට තියෙනවා Gradle කියලා එකක් තියෙනවා. හරිද? folder විදිහට තියෙන්නේ Gradle සහ XRC කියන folder නේද? ඊට පස්සේ gitignore කියන file එකක් තියෙනවා. gitignore කියන file එකෙන් වෙන්නේ අර ඔයාලා version controlling වලට දානකොට ඒ කියන්නේ version controlling වල GitHub එකට මේ comment කරලා push කරන අවස්ථාවේදී එයා බලනවා මෙන්න මේ GitHub එකේ තියෙන file මෙන්න මේවා තියෙනවද කියලා. ඒ කියන්නේ තියෙනවද කියලා නෙවෙයි මේ තියෙන file තියෙනවා නම් මේවා ඒ GitHub එකට දාන්න select කරගන්න නැහැ. මොකද අපි මේක ලියලා තියෙන git ignore නේ. එහෙනම් මේ git එකට එපා කියන file ටික තමයි මේක ඇතුළේ ලියලා තියෙන්නේ නේද? අර ඔයාලා දන්නවා ඔයාලගේ source අපි application එක run කරාන් පස්සේ අවසාන file ටික කොහෙද එන්නේ build කියලා අලුත් folder එකක දාලා ඒ folder එක තමයි ඔය classes file ටික මොකද .java වලින් run කරන්න බෑනේ application එක. ඒතර ඔය .classes වලටපත් වෙන්න බෑ. ඒ .classes file ටික අපි කොහෙද දාගන්නේ? මෙන්න මේ build කියන build කියන එකට එයා ඔටෝම හදලා දානවා. එහෙම නැත්නම් src කියන එකට src කියන එක src එකෙන් එළියේ මේ out කියලා එකක් හැදෙනවා. සමහර ඒ කියන්නේ ඔයාලා version එක පරණ ඔයගොල්ලෝ පරණ project එක වැඩ කරද්දී ඔයාලට හැදෙන්න out කියලා එකක්. මේ අලුත් ඒ වගේ වැඩ කරද්දී දැන් හැදෙන්නේ build කියලා එක. හරි. ඊට පස්සේ අනිත් තව මොනවද අපිට මේකේ හම්බෙන්නේ? ඒකෙදී අපිට හම්බෙනවා තව help md එක අපිට md කියලා GitHub profile එකට ගියන් පස්සේ ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම බලන්න හම්බ වෙන මෙන්න මේ මෙතනින් මේ පළවෙනි ඩිස්ප්ලේ එකට අපි කියන readme file එක කියලා. මෙතන ඔයාලා සමහර මේ වලට ගියන් පස්සේ ලොකු විස්තරයක් දාලා ඇති. අපි උදාහරණ කියලා ඔයගොල්ලෝ ඕනනම් ගිහලා බලන්න Spring කියන එකට Spring එකේ මෙතන මේ Spring වල කරන්න මොනවද ඒ documentation එකේ part එකක් මෙතන add කරලා තියෙනවා. හරිද? හරි. මේකම ඉතයි මොනින් කියන හරි builder Gradle එක. හරි. මෙන්න මේ builder Gradle කියන file එක තමයි මේ file එකේ තමයි අපි අර දාන්න ඕන dependency ගෙනල්ලා දාන්නේ. කොහෙන්ද ගෙනත් දාන්නේ? මෙන්න මෙතනින් copy කරලා දානවා. අපිට මේකක්වත් select කරන්න දැක්කම අපි අතන select කරපු ටික තමයි මෙතන තියෙන්නේ. මොනවද? start time please. ඊට පස්සේ web. ඊට පස්සේ lombo. ඊට පස්සේ due tool. නේද? ඊට පස්සේ configuration process. ඒකත් අපි select කරපු එක. ඊට පස්සේ start test කියන dependency එක අපි select කරපු එක. හරිද? හරි. එතකොට දැන් අපි බලන්න ඕනේ මේ කියන්නේ කොහොමද උපදෙස් දෙන ෆයිල් එකක්. මේ උපදෙස් දෙන ෆයිල් එකක් නම් එතකොට මේක වැඩ කරන තැනක් තියෙනවද? ඒ වැඩ කරන එක තමයි මෙන්න මේ Gradle කියන folder එක ඇතුලේ ඉන්නේ. ඒ Gradle folder ඇතුලේ තියෙන මොකද්ද? Gradle wrapper.jar එකයි ඊට පස්සේ Gradle wrapper properties එකයි. එතකොට Gradle wrapper properties කියලා කියන්නේ Gradle release කරලා තියෙන versions එක. දැන් මේකේ තියෙන්නේ 6.1 කියන එක. ඒක දැන් ඔයාලට මේකේ ඔයාලට සමහර මොකද Gradle clean එකම ගන්න වෙලාවලට කියනවා දැන් Gradle version 7 එක ඇවිල්ලා තියෙන්නේ
කරන එක up to date තියෙන එක දාගන්න කියලා. ඒතර මේ DLW කියලා කියන්නේ අපිට ඒවා view කරලා බලන්න දෙන්නේ නැහැ. ඒතර background කියන්නේ DLL වලට අදාළ ෆයිල් වගේ. ඒතර මේ ෆයිල් දෙක උපයෝග කරගෙන තමයි මෙයාගෙන් දීලා තියෙන උපදෙස්. එහෙම නැත්නම් මේ ෆයිල් එකේ අපි ලියලා තියෙන දේවල් වලට අදාළව ඕන ෆයිල් ටික ගෙනල්ලා දෙන්නේ මෙන්න මෙයා. මේ Java ෆයිල් එකෙන් තමයි ඒ අපිට ඉවර ටික කරලා දෙන්නේ. හරි. ඊට පස්සේ මේ මොකද්ද setting.gradle කියලා කියන්නේ. setting.gradle කියලා කියන්නේ ඔයාලා microservice application හදනවා නම් ඔයාලට මේ setting.gradle කියන එකේ වැදගත්කමක් තියෙනවා. root project එක කියලා කියන්නේ ඒකේ microservice වල main project එක මොකද්ද කියන එක. එතකොට අපි microservice application එකක් නෙමෙයි අපි හදන්නේ monolithic application එක. අතරම ඒක නිසා අපිට මේක අපි මේකේ පාවිච්චියකට ගන්නෙ නැහැ. හරි. අපි එතකොට වැඩ කරන්නේ මෙන්න මේ src ෆයිල් එක ඇතුලේ ඒක ඇතුළ නම් ගොඩක් තියෙනවා ටෙස්ට් src එකට ගියන් පස්සේ සම්පූර්ණ ස්ක්‍රෝල් එක මම ෂෝට් කරලා ගත්තා මේ නිසා Java කියලා මේ sorry මේන් එකයි ටෙස්ට් එකයි තියෙනවා. හරිද? ඒතකොට මේ ටෙස්ට් එකේ තියෙන්නේ අපි දන්නවා ඩෙවලොප්මන්ට් කරලා තියෙනවා නේද? task one test one ඊට පස්සේ product one එම් ගියර බිස්නස් වලට BM වලට එහෙමත් කියනවා නේද? අපි වලින් project BM වලට එතකොට අපි මේකෙදි කතා කරන්නේ මේ test case ලියන එකද අපි test driven development කරගෙන යන්න තමයි මේ application එක හදලා තියෙන්නේ. මොකද දැන් ගොඩක් framework වල තියෙනවා test driven development. එතකොට පුළුවන් ඒ කියන්නේ අදාළ test cases ටික ඔක්කොම පාස් නම් ආයේ කියන වැරද්දක් වෙන්නේ නැහැ. ඒතර අපව වෙනම QC කියන part එකේදී QC කරන කට්ටියට test case ටික ඕකේ නම් QC පාස් වෙනවා නේද? හරි. ඊට පස්සේ එතකොට මේකේ මේන් එක ඇතුලේ තියෙන අපි බලමු උදාහරණයක් විදිහට මම ගන්නම්. දැන් ඔයාලට අපි අද ඉස්සරහට කරන්න දැන් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරා නම් ඔයාලට මේක මේ විදිහටම හම්බ වෙනවා. ඊට පස්සේ මම ඔයාලට ගන්නම් දැන් මේ build.kdl එකේ හිම property file එක දැන් මේකේ තියෙන 6.6.1 මේ ඔයාලට මම ඊට කලින් පටන් ගත්ත එක මේකේ තියෙන 6.4.1 එක. ඒතර මේකදී හැම එකම Gradle file එක download වෙනවා. ඒතර Gradle dependencies ලියලා තියෙන්නේ අපි කොහොමද build.kdl එකේ ඔය කියපු ෆයිල් ටික ඩවුන්ලෝඩ් කරගෙන ගත්තු ඇප්ලිකේෂන් එකක් තමයි මේ තියෙන්නේ නේද? හරි. තේරෙන්නේ දැන් තියෙනවා නම් අහන්න. තේරෙන්න කියලා නම් ආව. හරි. එතකොට මේ තියෙන්නේ ඒ කියපු ෆයිල් එක. එතකොට ඔයාලා මේකේ පේනවා මේකේ 2.3 තියෙන්නේ. හැබැයි මම ඔයාලට පෙන්නනම් ඔයාලගේ ප්‍රොජෙක්ට් එකක් මම හිතන්නේ කරන් යන්නේ Gradle W කියලා කියන්නේ Gradle W කියලා කමාන්ඩ් එකකින් අපි ගහන්නේ ඒ කියන්නේ ඒක ඇවිල්ලා මේ කොහොමද ඕගලන්ට ටෙක්ස්ට් එකක් දාන්න ඕන නම් අනිවාර්යයෙන්ම ෆෝන් එකක් තියෙන්න ඕනනේ. ඒ වගේම මේකේ SMS facility එකක් තියෙනවා නේද? හරි. එතකොට මේ ඇප්ලිකේෂන් වල දැන් මේකේ Gradle කියලා කිව්වනේ. හරි. Gradle නම් Gradle වලට උපදෙසක් දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙන්නේ. ඒතකොට Gradle වලට Gradle command තියෙනවා. ඒක හරියද? අපි terminal access කරලා දැන් GUI එහෙම නැත්නම් graphical user interface එකක් එක්ක වැඩ කරනකොට වඩා ඔයගොල්ලෝ දන්නවා terminal එකක් එක්ක වැඩ කරනකොට ඒ කියන්නේ type වලට වැඩ ටික කරගන්න පුළුවන් නේද? අතරම Gradle W කියලා කියන්නේ Gradle වලට කතා කරන ක්‍රමය. හරිද? එයාට Gradle W කියලා තමයි එයාගේ අපි එයාට අදාළ task ගන්න ඕනේ. ඒ කියන්නේ එයාට දෙන්න ඕන වැඩ ටික දෙන්න ඕන. අපි උදාහරණයක් clean කියලා ගමුකෝ. දැන් Gradle W clean ඔයගොල්ලෝ ගොඩක් දුරට මෙයා කරන්නේ. නැත්නම් තව Gradle W build ඊට පස්සේ Gradle W මේ කියන්නේ boot run ඒ වගේ තව ගොඩක් කමාන්ඩ් තියෙනවා. හැබැයි ඒ කමාන්ඩ් වැඩ කරන්න දැන් අපි කියන්නේ මෙතන Gradle W කියලා ගහනකොට මම කිව්වා මෙතන මේ build.gradle එකේ තමයි අපි අදාළ දේවල් ඔක්කොම ලියලා තියන්නේ. ඒ ලියලා තියෙන ඒවාගේ තියෙන උපදේශ අනුව බලලා
තමයි යා මොකද කරන්නේ මේකේ වෙන්න ඕන දේ කියන්නේ ග්‍රේඩල් වලින් කරන්න ඕන දේ. ග්‍රේඩල් වලින් කරන්නේ ඩිපෙන්ඩන්සි මැනේජ් කරලා දෙන එක කියන්නේ. එහෙනම් ඒක ඩිපෙන්ඩන්සි මැනේජ් කරලා කරන දෙයට අපි ඩිපෙන්ඩන්සි හෝ ඩෙවලොප්මන්ට් එකේදී රන් කරන දේ. ඒ කියන්නේ මොනවා හරි මෙන්න මේකේ ලියලා තියෙන දේවල් වලට අදාළව වෙන්න ඕන වැඩක් තියෙනවා නම් ඒ වැඩේ අපි කරවගන්න කාට කියලා ග්‍රේඩල්ට කියලා කිව්වනේ. ග්‍රේඩල් W එකේ තියෙන ඕනෑම වැඩක් අපි කරවගන්නේ ග්‍රේඩල්ට කියලා. එහෙනම් ඒ ග්‍රේඩල්ට කතා කරන්න පුළුවන් ඉන්නක් ක්‍රමයක් තියෙන බෑ. ඒ ග්‍රේඩල්ට කතා කරන ක්‍රමය තමයි ග්‍රේඩල් W කියලා ස්ටාර්ට් කරන ග්‍රේඩල් W කියලා තමයි අපි පටන් ගන්නෙ. ඒකේ බලමු හෙල්ප් එකක් තියනවා කියලා. නේ ඔයාලට හෙල්ප් එකට ග්‍රේඩල් W හෙල්ප් කියලා ගන්නවා. මේක කරන්න පුළුවන් අනිත් කමාන්ඩ් ඔක්කොම ටික ඒ ඔයාලා සාමාන්‍ය මේවාද කමාන්ඩ් ලයින් එකේ කියලා හෙල්ප් කියලා ගහලා බලනවා. අනේ වගේ ගහලා බලන්න උඩ මොනවද මේකේ අප්ලයි කරන්න පුළුවන්. dbil file setting file console upload daemon හරි මේක තව daemon කියලා එහෙම කෙනෙකුත් ඉන්නවා. එයාලා තමයි daemon කියන කෙනා තමයි මේක අපිට අදාළ වෙලාවට මේ කමාන්ඩ් එකක් අරගෙන ඒ කමාන්ඩ් එකට හම්බුනන් පස්සේ එයා ඒක එක්සිකියුට් කරන්නේ. ඒතකොට එයා එක්සිකියුට් කරන කලින් අනිත් පැකේජස් වල ඩිපෙන්ඩන්සිස් බලලා තමයි එයාගේ වැඩ ටික කරන්නේ. හරි. මම හිතනවා ඒ ටික අපිට ප්‍රමාණවත් කියලා මේ කතාවත් එක්ක යන්න අපි දැන් අපි ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉවරයි නේද? අපි ඇප්ලිකේෂන් එක මෙන්න මේ වගේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගත්තා. ඔයාලා දැක්කා අපි මේ අලුත් වර්ෂන් එකක් නෙමෙයි කරන්නේ. වරණ වර්ෂන් එක. ඔයාලට ඕන නම් මේ අලුත් වර්ෂන් එක කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකේ සමහර ඩිපෙන්ඩන්සිස් නැහැ. ඒකට අපිට මේ ඩිපෙන්ඩන්සිස් දාගන්න අපි අර පරණ වර්ෂන් වල දාගෙන මේවා කරනවට වඩා. එතකොට ඒ වගේම තමයි දැන් ඔයාලා මේ තියෙන එක තියෙනවනේ. මේ තියෙන එකෙත් එහෙම අපි පාවිච්චි කරපු වර්ෂන් එක නෙමෙයි තියෙන්නේ. ඊට වඩා අලුත් එකක් තියෙනවා. මම ගත්තා රිපොසිටරි එකක් හරි. මේ තියෙන 2.2.4 මේ ඇවිල්ලා ඔයාලගෙන ප්‍රොජෙක්ට් එකක්. ඉතින් ඒ ප්‍රොජෙක්ට් වල හැමෝගෙම තියෙන්නේ 2.2.4. ඒතකොට ඔයාලගේ ප්‍රොජෙක්ට් එකට අදාළව කියන්නේ ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ ડોකියුමන්ට් කියවලා එහෙම අප්ඩේට්ස් නම් ඔයාලා ඕනම එකකින් කරන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ડોකියුමන්ට් කියවන්න කම්මැලි ඒ වගේ දේවල් නම් අර මේක සමහර කටින් ජාමින් කොට දාලා යන්නේ. ඒ වගේ නම් සාමාන්‍ය විදිහට වැඩේ කරන්න. හරි. එතකොට මේක තමයි ඔයාලගේ අදාළ දේවල් දාගන්නේ. බලමු මම ඉස්සරහට අපි දැන් database එහෙම configure කරන වෙලාවට මේ ෆයිල් එකේ තියෙන දේවල් අරගෙන තමයි මේකේ තියෙන dependency ටික අරගෙන තමයි මම මේ gradle එක replace කරන්නේ. දැනට මම අද මම බලාපොරොත්තු වෙන්නේ database configure කරන්න. database එකට data යවන්නේ කොහොමද කියලා බලන්න. ඒ නිසා මේ අද සම්පූර්ණ කියන්නේ ස්ප්‍රින්ග් වලින් අපි මේ වැඩ ටික කොහොමද කරන්නේ සහ time leaf වල data pass කරන්නේ කොහොමද කියන එක time leaf වල if එක සහ Java වල නම් මම ඒ දේවල් කරන්න යන්නේ නැහැ. මම උගලන්ට ඒවා කරන්න පුළුවන්. ඔයාලා ටෙස්ට් කරලා බලන්න පුළුවන් ඒවා කියලා දෙන්න. මේ තැන් වල තියෙනවා. ඔයාලට මේ දේවල් පාවිච්චි කරලා ඒ වැඩ ටික කරන්න පුළුවන්. හරි. මම ඒකත් ඕපන් වලින් දාන්නම්. එහෙම නැතිවොත් ඒකට තාවලා යනවා. හරි. අපි බලමු. එතකොට අපි මේ අර කියු ෆෝල්ඩර් එකක් කියලා මේක ෆෝල්ඩර් තියෙනවා. ඔයාලට මේකේ වැඩිපුර පේන්න තියෙන්නේ .gradle ෆයිල් එකක් කියලා එකක් තියෙනවා. .idea කියලා එකක් තියෙනවා. .gradle එකකින් කරලා තියෙන්නේ අපිට මේ gradle වලට අදාළව gradle 6 වලට අදාළව එයාගේ පැකේජස් ටික එහෙම නැත්නම් ඒ අදාළ එන්න ඕන කම්පොනන්ට් ටික එයාගේ දාලා තියෙනවා. හරිද? ඔය GC properties ඒ කියන්නේ ඔයාලා දන්නවා ඔයාලා අහලා තියෙන Java වල garbage collection data structure ඊට පස්සේ මේ application run කරන විදිහ ඒකට අදාළ දේවල් ඒ upgrade වැඩ කරන විදිහ ඔක්කොම දේවල් මෙන්න මේ .gradle file එකේ එනවා. ඔයාලා application එක ඇත්තටම Spring Initialize එකට හෝ එහෙම නැත්නම් ඔයාලට තව ක්‍රමයක් තියෙනවනේ මේකෙන් ගිහිල්ලා අලුත් project එකක් generate කරගන්න පුළුවන්. එහෙම IntelliJ IDEA එකෙන් ගිහලා අලුත් project එකක් generate කරගන්න පුළුවන්. ඒතකොට මේ මම මේ කතා කරන IntelliJ IDEA නේ මේ Spring එක වැඩ කරන්න තියෙන හොඳම يعني
තම ටූල් එක නම් දැන් ස්ප්‍රින්ග් ඉන්ටෙලිජන්ට් අයිඩියා තමයි ස්ප්‍රින්ග් එක වැඩ කරන්න තියෙනවා. නමුත් ස්ප්‍රින්ග් නෙමෙයි තව ස්ප්‍රින්ග් වලම තියෙන ස්ප්‍රින්ග් ටූල් සූට් කියලා. ඊට පස්සේ තව VS Code වලට මේක කන්ෆිගර් කරගෙන වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ මම අතන දන්නා සබ්ලයිම් ටෙක්ස්ට් වලටත් මම කියන්නේ කන්ෆිගර් කරගෙන වැඩ කරන්න පුළුවන්. මොකද VS Code වලට එහෙම කරන්න පුළුවන්. ඊට පස්සේ බ්‍රැකට් වලට ඊට ගොඩක් දේවල් තියෙනවානේ ID ඒ හැම එකටම වගේ සාමාන්‍ය මේක කරගන්න පුළුවන්. හරි ඔයාලට මෙතන තෝරන්න පුළුවන් ඇප්ලිකේෂන් එක ජෙනරේට් කරගෙන වැඩ කරන්න. Java Enterprise වුණා තනියම මෙහෙම දාන්නත් පුළුවන්. Gradle ඒ දේවල් රන් කරන්න පුළුවන්. framework එකක් යන්නත් පුළුවන්. ඊට මේ තව මේ කියන්නේ Java framework එකක්මයි. Micron කියන්නේ එහෙමයි. Microfile කියන්නේ තව framework Java EE වලින් තියෙන. නමුත් අපි වැඩ කරන්නේ මොකද ඔයාලා එක ඇහුවොත් කියන්න ඔයාලට පොඩි අදහසක් තියෙනවා ඔයාලා මේක Java EE වලින් කරන්නේ. ඒතර මේකද තියෙන ලෝකේ හොඳම සොලියුෂන් එක නෑ. කොයි වෙලාවකත් ප්‍රෝග්‍රෑමින් වලදී කියන්න එපා මේක තමයි තියෙන ලෝකේ හොඳම සොලියුෂන් එක කියලා. ඕන වෙලාවක ඕන දේවල් වෙනස් වෙන්න පුළුවන්. තත්පර ගානක් ඇතුළත ගොඩක් දේවල් වෙනස් වෙන අද තියෙන එක නෙමෙයිනේ. ඊ තියෙන ඔයාලා දැක්කම මාස 4ක් මාස 6ක විතර කලින් තිබිලා තියෙන version එකයි අද තියෙන version එකයි ගත්තාම කොච්චර වෙනසක් තියෙනවද කියලා. හරි මම මේක next යන්නේ නැහැ. next ගිහිල්ලා ඔයගොල්ලෝ බලන්න. ඔතෙන් application generate කරගන්න. generate කරලා බලන්න. දැන් ඔයාලගේ තියෙන project වලට ඔයාලා මුකුත් කරන්නට වඩා හොඳම දේ තමයි ඔයගොල්ලෝ අලුතෙන් project හදාගෙන ඒක ඔයාලගේ GitHub එකට දාලා profile හදාගෙන වැඩ කරගෙන යන්න. මේ සමහර තිබ්බම මමත් මේ ළඟදී තමයි දන්නේ මේ ඔයාලා වැඩ කරන්න හිතුවට සාමාන්‍ය WSO2 එකෙන් GitHub එකේ يعني best open source contributors 10 දෙනා තෝරාගෙන ඒගොල්ලන්ට ස්කෝලර්ෂිප් එකක් දෙනවලු. මම දන්නේ නැහැ. දෙනවා කියලා දාලා තියෙනවා. සමහර profiles තියෙනවා. ඒ දුන්න කට්ටිය ඒගොල්ලෝ දැන්ට WSO2 එකේ දිගටම වැඩ කරන කට්ටිය. ඉතින් ඒ වගේ chance තියෙනවා. ඒකට ඔයාලට contributors list එකේ දන්නවනේ ලංකාවේ 55ක් select කරගෙන තියෙනවා. GitHub එකෙන්ම select කරලා දැන් ඒකේ අඩුම 10 දෙනා අතරවත් ඉන්නවා. ඒක ඔයාලා project හදන්න ඕනේ. අනුන්ගේ contribute කරන්න ඕනේ. එහෙම දේවල් කරොත් ඔයාලට ඒ තැන් වලට එන්න පුළුවන් නේද? يعني දැන් නම් අමාරුයි. මොකද දැන් ඔයාලා ඉස්සන් පීරියඩ් එක ඉවර වෙලා යන්නේ. මොකද මාත් දැන් ගත්ත එක පස්සේ මේ කරලා ඉරලා ඒක නිසා අපි දන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මේ දේවල් හොයාගන්න බලන්න. ඒවත් එක්ක වැඩ කරන්න. හරි. දැන් මම ජෙනරේට් කරගත්ත ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා මේකෙන් ඕපන් කරගෙන තියෙනවා. ඒතකොට අපි මේකේ පළවෙනි කාරණේ වෙන්නේ ඇප්ලිකේෂන් එක රන් කරාන් පස්සේ රන් වුණාද නැද්ද? එතකොට මේක රන් කරන්න එතකොට රන් කරන්නේ කොහොමද? ඉන්ටෙලිජන්ට් අයිඩියාස් වල ගොඩක් ෆීචර්ස් තියෙනවා. ඒ ඉන්ටෙලිජන්ට් අයිඩියා ෆීචර්ස් සමහර ඒවා මම ඇක්ටිව් කරලා තියෙනවා. සමහර ඒවා ඒ කියන්නේ සමහර ඒවා වලදී වගේ මම මෙහෙට යන විදිහට ඔයගොල්ලන්ට එහෙම යන්න බැරි වෙයි. ඒ කියන්නේ ඉන්ටෙලිජන්ට් අයිඩියා වල තියෙන ෆීචර්ස් දැන් ගොඩක් කට්ටිය ඉන්ටෙලිජන්ට් අයිඩියා අප්ඩේට් කරන්නේ ඉෂුස් තියෙනවා ඒවට බයයි. කමන්නේ. දැන් අප්ඩේට් කරගන්න. දැන් තියෙන version එකේ නම් ප්‍රශ්නයක් නැහැ. අපිට වැඩ කරගෙන යන්න පුළුවන්. එතකොට මේකේ අපිට මොනවද කරන්න පුළුවන්. හරි. අපේ දැන් මේක ඇප්ලිකේෂන් එක හදපුවේ මූලිකම බලාපොරොත්තුව තමයි මොකක්ද කරන්නද? තේරුම් තේරෙන්නේ නැත්නම් කියන්න. තේරෙන ඉස්සරහට තමයි මම දැන් එහෙම වෙනවනම් වෙන්නේ දැන් නෙමෙයි දැන් ඉතින් ඔය කරන්නයි වනේ කියන්නේ හරි. මෙන්න මේ ඩ්‍රාෆ්ට් එකක් තියෙනවා. උදාහරණයක් හිතන්න මේ තමයි ඔයගොල්ලන්ගේ database එකේ කියලා. හරිද? මේ තමයි ඔයාලගේ web browser එක. ඒතකොට web browser එකේ ඉඳලා මෙන්න මේ application layer එක හරහා මෙතෙන්ට data ගෙනල්ලා දාලා ඊට පස්සේ මේකෙන් data අරගෙන අපිට front end එකට ගෙනියන එක තමයි අපේ අරමුණ වෙන්නේ නේද? මෙතෙන් data මේ base එකෙන් මොනවා හෝ web browser එකකින් feed කරන data කොහෙද ඇතුළට දාලා බටන් එක ප්‍රෙස් කරනකොට නැත්නම් URL එකක් ගහලා ක්‍රියේට් කරනකොට තියෙන data ඒක යනකොට කොහෙද මෙතන දාන්න තියෙන්නේ මෙන්න මේ database එකට. ඒතකොට ඔයාලා මේ චිත්‍රේ ඔයාලා කොයි වෙලාවක හරි අහුවොත් ඔයාලා මේ චිත්‍රේ මේ ලෝකේ තියෙන කියන හොඳම එකද කියලා නෑ නෑ මේක එහෙම එකක් නෙවෙයි. හොඳ දැන් මම මෙතන මේ අපි හදන monolithic application එකක මේ ක්‍රියාවලිය සිද්ධ වුණාට ඔයාලා micro service එක එහෙම නැත්නම් REST API එකක් හදුවොත් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නෑ. ඒකේ වෙනම යන්ත්‍රණයක් තියෙනවා. ඒකකින් ඔයගොල්ලෝ පටලවා ගන්න එපා ටෙක්නොලොජිස් තියෙනවා. කියන්නේ micro service තියෙනවා monolithic තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක වැඩ කරනවා. REST API හදන වෙලාවට ඒ දේවල් එක්ක වැඩ කරනකොට ඔයාලට එක විදිහට තමයි ඒවට ඉන්ටරැක්ට් වෙන්න වෙන්නේ. හරි.
බලමු. අපි දැන් මේ කතා කරන්නේ අපි හදන ප්‍රොජෙක්ට් එකට අදාළ වෙන ක්‍රියාවලිය මිසක් නැතුව ලෝකේ තියෙන ඔක්කොටම ගැලපෙන විදිය නෙමෙයි. හරිද? හරි. අදට මෙතන තියෙන වෙබ් බ්‍රවුසර් එක. ඉතින් මෙතන තියෙනවා ඇප්ලිකේෂන් ලේයර් එක. ඔයාලා දන්නා මුල් කාලේ දැන් අපි මේකේ ඩේටාබේස් MySQL එහෙම පාවිච්චි කරන්න අපි ඉන්ස්ටෝල් කරේ මොනවද? WAMP සර්වර් එක නේද? හරි. WAMP සර්වර් ඉන්ස්ටෝල් කරගන්නකොට WAMP වල ඉන්ස්ටෝල් කරනකොට අපිට ආවේ MySQL version එක සිලෙක්ට් කරන්න ආවා. ඊට පස්සේ PHP මොනවද කියලා හුවා. ඊට පස්සේ තව මොකක්ද ආවේ? ඔය ටික විතරනේ. හරි. Apache default එක සේව් කරා නේද? හරි. Apache කියන්නේ සර්වර් එක. ඊට පස්සේ PHP තමයි සර්වර් සයිඩ් ලැන්ග්වේජ් එක විදිහට ඒ අදාළ කම්පොනන්ට් එකේ තිබ්බේ. ඊට පස්සේ ඒකෙම තිබ්බා database එක නේද? සාමාන්‍ය අපිට command හම්බ වෙන සර්වර්ස් જાතියක් නෙවෙයි කියන දේවල්. හරි. ඒකේ මොනවද තිබ්බේ? සර්වර් සයිඩ් ස්ක්‍රිප්ටින් නැත්නම් සර්වර් සයිඩ් ලැන්ග්වේජ් එකේ විදිහට තිබ්බේ PHP. එතකොට ඒ ළඟම තමයි database එකක් තිබ්බේ නේද? database එකත් එක්ක ඒ database එකත් ඒකත් එක්ක inbuilt නේ ආවේ. එහෙනම් database එකත් එක ළඟ. එතකොට front end එකට data ගේන එක. ඒ අදාළ ක්‍රියාවලිය කරන framework එක PHP ඇතුළම තමයි තිබෙන්නේ නේද? ඔයාලා දාන .p ඔයාලා PHP වලදී ඉගෙන ගත්තා. .php ෆයිල් එක ඇතුලේ තමයි HTML එක හැදෙන විදිහත් අපි දීලා තියෙන්නේ නේද? අපි කෝල් කරන්නේ මොන හරි එකකින් control එකකින් කතා කරමු. control එක endpoint එකට අපි කතා කරපුවාම නැත්නම් URI එකට අපි කෝල් කරපුවාම එයා මොන හරි දෙයක් එළියට දෙනවා නේද? හරි. ඒ එළියට දෙනකොට මම මේ PHP ගැන කියන්නේ ඒ එළියට දෙනකොට ඒ කියලාල HTML view එක තමයි ඉස්සරහට අවිලා වෙන්නේ නේද? හරි. එතකොට ඔයාලට තේරෙනවද අපි එතනදී අපේ ඔය කියන content එකට අදාළ component ටික ඊට පස්සේ application layer එකට අදාළ component ටික එහෙම නැත්නම් database එකට අදාළ ඒවා අපි එක තැනක තමයි තියාගත්තේ නේද? අපිට මේ තාක්ෂණයේ දිනුන දේ මොනවද? එතනදී එක තැනක තියාගත්තා end user විතරක් අර මම කතා කරපු PHP වල දාලා end user විතරක් වෙන තැනක හිටිය අනිත් ටික එකම තැනක තමයි තිබ්බේ. දැන් හැබැයි අලුත්ම ටෙක්නොලොජි එක තමයි ඔයගොල්ලෝ දන්නා SaaS ඊට පස්සේ මොකද software as a service software ඊට පස්සේ database service එක තියෙන්නේ වෙන කොහෙවත් application layer එක තියෙන්නේ තව කොහෙවත් end user ඉන්නේ තව කොහෙවත් නේද? ඉතින් එහෙම ගත්තාම අපිට මේ අතර කනෙක්ෂන් එකක් හදා ගන්න ඕනේ. අපි ඉස්සෙල්ලා කතා කරා වගේ මේ අතර හැම විදිහෙම කනෙක්ෂන් එක තියෙන්නේ මොනවා හරහාද? ඉන්ටර්නෙට් එක through නේද? හරි. එහෙනම් ඔයගේ හැම වෙලෙම යන්නේ යම් කිසි ෆොටෝකෝල් එකක් පාවිච්චි කරලා ඉතින් ඒක එක දේවල් වලදී පාවිච්චි කරන ෆොටෝකෝල් නැසෙන්න පුළුවන්. ඒ මෙතනදී නැසෙන්න පුළුවන්. මේ දේවල් අපිට එක එක තැන හැටියට තමයි මේ දේවල් පාවිච්චි කරන්න වෙන්නේ. ඒවට සම්පූර්ණ නිදහස ඩෙවලොපර්ස් වලට හම්බෙලා තියෙනවා. හැබැයි අර කියලා තියෙන විදිහට අපි වැඩ ගන්නවා නේද? set of rules තමයි හැමදාම තියෙන්නේ. rules වලට අදාළව වැඩ කරොත් තමයි අපිට හොඳ output එකක් ගන්න පුළුවන්. හරි. එහෙනම් දැන් අපි බලමු අපේ කතාව. අපේ එක තියෙන්නේ මේ තමයි මම ගත්ත web browser එක ගත්තා. මේ විදිහට. ඊට පස්සේ මේ layer එකට ගත්තා මුළු application එකේම. ඊට පස්සේ මෙතෙන් ගත්තා database එක. හරි. එහෙනම් දැන් ඔයගොල්ලෝ දැක්කා මේකේ තියෙන්නේ කොටස් තුනකට තමයි මට මේක බෙදලා වෙන් කරන්න පුළුවන්. නේද? මොකද්ද? front end එක access කරන්න පුළුවන් විදිහට web browser එකේ front end එකේ තියනවා නේද? හරි. කවුරු හරි web browser එකේ කොහේ හරි තියෙනවා. ඉතින් ඒ තියෙන්නේ එතන end user ඉන්නවා. ඊට පස්සේ application layer එක තියෙනවා තවත් තැනක. ඊට පස්සේ ඒකේ database එකක් තියෙනවා තවත් තැනක. හරි. දැන් මේ architecture එක කියනවා distributed නේද? distributed system එකක් නේ. standalone system එකක් නෙමෙයි. කියන්නේ එකම තැන ඔක්කොම දේවල් තියෙනවානේ. අර PHP වලට කියන්නේ කොහොමද standalone කියලා. ඒකේ standalone නෙමෙයි. ඒක distributed මොකද? end user මොනතරක ඉන්න පුළුවන් නේද? වෙන තැනකට තියෙන්නේ. හැබැයි ඒක අර database එකේ application එකේ තමයි එකම තැන තිබ්බේ. දැන් මේක අපේ local machine එකේ අපි මේ කතා කරාට අපේ මේ දේවල් හැම එකටම අපි call කරන්නේ මොනවද? local host එහෙම නැත්නම් 127.0.1 කියන port එක පාවිච්චි කරලා එන TCP protocol එක අපි මේ වගේ පාවිච්චි කරනවා නේද? හරි. මේක මෙතන web browser එකෙන් පටන් ගත්තාම එතකොට මේකේ මැද තව component මොකක්ද දාලා තිනවා 1 2 3 4 5 6 කියලා 7 database එක විදිහට ඔයාලා දැක්කහම පේන 7 database එක කියලා 8 තියෙනවා. එතකොට එක කියන එකක් දන්නවා ඔයගොල්ලෝ web browser එක කියලා. දෙක කියන එක ඔයාලා දැක්කම පැහැදිලි මේ යන්නේ data එකක් කියලා. එහෙනම් දෙක කියන්නේ data එක. එතකොට මේ තුන කියන්නේ කවුද? 4 කවුද? 5 6 සහ 8 කවුද කියලා.
එතකොට දැන් මම මෙහෙම කියන්නම් මේ ස්ප්‍රින්ග් වල ආකිටෙක්චර් අපි හදනකොට මෙතන මේ අපි පාවිච්චි කරලා තියෙන අපිට මේ වැඩේ කරගෙන යන්න පුළුවන් මේ වැඩේ ලේසියෙන් කරන්න පුළුවන් ක්‍රමවේදය විතරයි. එහෙම නැත්නම් අපි ස්ප්‍රින්ග් වලින්ම හරිය විදිහට වැඩ කරන්න කිව්වොත් අපිට මීට වඩා මේ තවත් ක්ලාසස් වගේ එහෙම නමුත් අපිට එහෙම අපි මේව කරේ නැහැ. අපි සාමාන්‍ය පරිදි අපිට කරන්න ලේසි වෙන විදිහට උපරිම සිම්ප්ලිෆයි කරගෙන තමයි වැඩේ කරලා තියෙන්නේ. හරි. එතකොට මේ තුන්වෙනි ස්ථානේ තියෙන්නේ මොකද්ද? තුන්වෙනි එකේ දන්නවා. දැන් අර අපි හැමෝටම පාර්ලිමේන්තු කියන්නේ ඉවරනේ. ඒක වෙනම කතාවක්. හරි. අපි හිතමුකෝ මොකද්ද? අපිට separate entries තියෙන තැනකට. අපි යනවා උදාහරණයක් ගන්න. හරි. බැංක් අපි ඕනම මාතෘකාවකට ගියාම පස්සේ තියෙනනේ ස්ටාෆ් ඔන්ලි කියලා ක්ලෝස් වල අලවල නේද? අහන එක ස්ටාෆ් ඔන්ලි ඒකට අපි එළියෙන් ගියපු කෙනෙක් විදිහට අපිට ඒකට යන්න බෑනේ. ඒක වැඩ කරන කට්ටියට විතරයි නේද යන්න පුළුවන්. එහෙනම් සර් ඇහෙන්නේ නැහැ. තාරකා කොහොමද? හංසියෝ මකුල් නැටගත්ත ඉතින් සර් කියන දේ ඇහෙන්නේ නැහැ. ඇහෙනවද? මට නම් ඇහෙනවා. මට ඇහෙන්නේ නැද්ද? මට නෙවෙයි ඔක්කොටම ඇහෙන්නේ ඉතින් මට ඇහෙන්නේ නැහැ. ඒක තමයි ශෂි මට ඇහෙන්නේ නැහැ. නෑ මම බොල්. හරි එහෙනවා. හරි. දැන් එහෙනවනේ. හරි මේ දැන් අපි සිනාරියෝ එකේ හැටියට අපිට සර්වර් ඇලර්ට් කියලා කෙනෙක් හම්බ වෙනවා. අර මොකද්ද අපි දැන් කතා කරලා හිටියේ ස්ටාෆ් ඔන්ලි කියලා බෝඩ් දාලා කියන තැන් වලදී අපිට වැඩ කරන්න එතන ඒ තැන් වලට යන්න පුළුවන්. ඒ අදාළ ආයතනයේ වැඩ කරන සේවකයන්ට පමණයි නේද? හරි. ඒ වගේ මේකෙත් කවුරු හරි මේ ඔතෙන්ටිකේෂන් බලන්න පුළුවන් කවුරු හරි කෙනෙක් ඉන්න බෑ. එන්නේ නැහැ හැම එක්කෙනාටම වෙබ් බ්‍රවුසර් එකෙන් එවන හැම ඩේටා එකම හැම රික්වෙස්ට් එකකටම රෙස්පොන්ස් කරන්න ඕන කියලා නීතියක් නෑ නේද? හරි. එහෙනම් ඒ එන රෙස්පොන්ස් වල වැලිඩිටි එක එහෙම නැත්නම් ඒ රෙස්පොන්සස් කොහෙටද යන්න ඕනේ? ඒ දේවල් හරිද වැරදිද කියන දේවල් ඉස්සෙල්ලාම බලන් ඉන්නවා මේකේ සර්වර් ඇලර්ට් එක. හරිද? සර්වර් ඇලර්ට් කියලා Java සර්වර් ඇලර්ට් ගැන ඔයගොල්ලෝ බලන්න. Java සර්වර් ඇලර්ට් එක තියෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා
කවුද ඒ සර්වර් ඇලර්ට් එක සමහරලාට ඒ සර්වර් ඒ එන රික්වෙස්ට් එක තියෙන data අනුව උපයෝගී කරගෙන එයා යවන්න ඕන තැන් දිශානතිය තීරණය කරනවා. හරිද? ඒ දිශානතිය තීරණය කරන් පස්සේ අපි කියනවා අපේ ඇප්ලිකේෂන් ලේයර් එක කියලා කිව්වනේ මේ නිල් පාටින් ලකුණු කරලා තියෙන කෑල්ල. ඒතර මේ ඇප්ලිකේෂන් ලේයර් එකේ ඉස්සෙල්ලාම හම්බෙන එකේනට අපි කිව්වා controller class එක කියලා. නේද? හරි. ඒ controller class එක තමයි ඉස්සරහින්ම ඉන්නේ. එතකොට එයාට තමයි ලොකු කාර්යභාරයක් මේකේ තියෙන්නේ. හරි. එතකොට මේ එහෙම controller class එක නම් මෙතන ඉන්නේ. යාට ලොකු කාර්යභාරයක් නම් තියෙන්නේ. ඒ ඉස්සෙල්ලාම එන කෙනා එයාව හම්බෙන්න එපා. එයා හම්බුනන් පස්සේ සමහර ප්‍රශ්න වලට උත්තර එයා ගාම තියෙනවා. නේද? එතකොට එයා ඒ ප්‍රශ්න වලට උත්තරය දීලා ඒ ප්‍රශ්නෙට උත්තරය අරගෙන එයා වෙබ් browser එකට යනවා අර server alert එක through ම. හරිද? කොහොම ගියත් මේ රත්තරේ server alert එක through තමයි යන්න තියෙන්නේ. හරි. එතකොට මේ 8 වෙනි ඉලක්කමේ තියෙන්නේ මොනවද? හරි. දැන් මේ කතා කරපු විදිහට අපි දැන් මේකේ මයික්‍රෝ සර්විස් පාවිච්චි කරන්නේ නැහැ කියලා කිව්වනේ. එහෙනම් මේක මොනොලිතික් ඇප්ලිකේෂන් එක ගන්න. එහෙනම් මොනොලිතික් ඇප්ලිකේෂන් එක ගන්න ඒ අදාළ දේවලුත් ඔක්කොම එකතැන තියාගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මොනොලිතික් ඇප්ලිකේෂන් එකකත් REST සර්විස් පාවිච්චි කරනවා නම් මෙහෙම තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට තවත් ඒකේ වේරියේෂන් එකක් තියෙනවා. හැබැයි මේකෙදි අපි කතා කරන එකේදී අපි front end template එක එහෙම නැත්නම් front end එක හදාගන්න framework එකත් අපි කිව්වා time leaf කියලා. ඒක ලියලා තියෙන්නේ Java වලින්. එහෙනම් මේකත් Java run වෙන තැනක තියාගන්න බෑ. හරි. ඒ Java run වෙන තැනම තමයි මේ application layer එකේම මේ application layer එක run වෙන්නේ Java නේ. එහෙනම් එතන තියාගන්න එක ලේසිම වැඩේ වෙන කොහෙවත් environment එකක් වුණාට වඩා ඒ වගේම තමයි dependency manage කරගන්න හරියම ලේසි උතන තියාගත්තන් පස්සේ. හරි. එහෙනම් time leaf පාවිච්චි කරන්නෙත් එතනම තමයි තියාගන්නේ. අපි ඒව කියනවා කොහෙද? අර resources වල තියාගන්නවා නේද? හරි. ඒ resources folder එකේ තමයි ඔය time leaf අපි අදාළ time leaf වලට අදාළ file ටික තියාගන්නේ. අපි ඒක බලමු. folder structure එකට ගියන් පස්සේ මෙන්න මේ resources කියන එකේ තමයි ඔය අදාළ දේවල් තියාගන්නේ. හරිද? ඒ resources වල type දෙකක් තියෙනවා. එකක් static, එකක් template. ඊට පස්සේ ඔයාලට තව ඔයාලා tutorial එහෙම බලනවා නම් web IMF තව එහෙම කියලා ඒගොල්ලෝ ෆෝල්ඩර්ස් හදනවා. ඒවා XML වලින් වෙනම කන්ෆිගර් කරලා තියෙන ෆයිල්. ඉතින් එහෙම අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපිට මේ අපේ ඇප්ලිකේෂන් එක ඉස්සරහට කරගෙන යන්න අපිට පුළුවන් මේ තියෙන ෆෝල්ඩර් ස්ට්‍රක්චර් එකේම ප්‍රයෝජන අරගෙන වැඩ කරන්න. හරි. ඊට පස්සේ හරි මේ තියෙන්නේ controller class එක. එතකොට අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ web browser එකේ මේ serverlet හරහා ඇවිල්ලා request එකක් කරගෙන ආපුවම පස්සේ මෙන්න මේ මෙතන මේ කීව resources වල තියෙන මේ HTML ෆයිල් එක කරගෙන front end එකට යන්නේ කොහොමද කියන එක. හරි. ඒකේ එහෙම කතා කරපුම එකක් තමයි මේ තියෙන්නේ. sample control කියලා කලින් හදපු application එකක්මයි තියෙන්නේ. හරි. අද දවසට මේක විස්තර කරන්නේ අවුල්ලා කියන්නේ. හරි. අපි එහෙනම් වෙන එකක්ම අද හදමු. මේක අපි මොකක්ද හරි. ඔයාලා පැකේජ් එකක් හදන්න ක්‍රම දෙකක් තියෙනවා. දැන් වචන දෙකක් තියෙනවානේ. ඔයාලට දැන් එතන ඇවිල්ලා ඔයාලගේ Wi-Fi එකේදී අර එහෙම කතා කරලා ඇහුවොත් Java මේ සෙට් එකේ හැදෙන ඕනෑම වචනයකට අපි කිව්වා ඕනෑම ෆෝල්ඩර් එකකට අපි කියනවා පැකේජ් එකක් කියලා. මෙන්න මේ resources sector එක කියන්නේ මේ අදාළ කොටසේ හැදෙන ඕනෑම ෆයිල් එකකට අපි කියනවා මොකක්ද කියලාද? මේක packages නම් මේක directory කියලා කිව්වා නේද? හරි. directory සහ packages තමයි තියෙන්නේ. ඒකට ඔයාලෙන් අහන්න පුළුවන්. දැන් එතන ඔයාලගේ interview board එක හොඳට Java දන්න කෙනෙක් කිව්වොත් එහෙම මේ package එක පෙන්නන්න. එහෙම නැත්නම් තව කෙනෙක් එතන මේව කරලා වෙලා බලන්න ඉතල කොයි මේකේ මේ ඒ කියන්නේ Java දන්න කෙනෙක් තමයි. එයා කියන්න පුළුවන් මේ ඔයා පෙන්නන්න මේකේ කොහෙද මේකේ directory එක තියෙන්නේ. ඒ වගේ දේවල් ප්‍රශ්න ඇහුවොත් ඒ දේවල් වලට කියන්න නම් තමයි කිව්වේ මේ ටික Java මේ ටික Java වල තියෙන කොටසට අදාළව තියෙන folder එකට අපි කියනවා packages කියලා. මේ අදාළ resources එකේ තියෙන එකට අපි කියනවා directory එකක් කියලා. ඒතර package එකක් කියලා අදාළව අපි මුකුත් package කියන වැඩි හිතන්න දෙයක් නැහැ. මොකද මේ දෙයිනේ කියලා උඩින් දාලා තියෙනවා. හැම class එකකම package එකක් තියෙනවා කියලා නේද? lk.spin.timeleaf කියන එකේ තමයි තියෙන්නේ. අපි මේක මෙතනින් අපි package එකක් හදලා අපි ඒක all කියලා දාලා all කියලා දානෝනේ all කියලා වැටෙන කමන්නේ. ඒකට දැම්මා. අද අලුතින් එකක් අය හදන්න. අද අලුතින් අපි එක වැඩ කරගෙන යන කොහොමද කරන්න කියලා බලන්න. ඒ වලට මෙතනින් ඕනනම් ගිහලා Java class එකක් හදනකොට package එකක් හදන්නත් පුළුවන්. අලුතෙන් package එකක් හදලා ඒක ඇතුලේ class එකක් හදන්නත් පුළුවන්. මම මේ ක්‍රමය පාවිච්චි කරනවා. ඔයාලගේ දැන් ඔයාලට පේන ඇති මේ ඉස්සරහින් shortcuts තියෙනවා. ඒතර ඔයාලට මේ සමහරට ඔයගොල්ලන්ගේ මේ shortcut එක තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. මම සමහර shortcut මට ආවෙනිකව මම keyboard එකේ ලේසි විදියට මම හදාගත්ත දේවල් තියෙනවා.
එතකොට ඔයගොල්ලන්ටත් මෙහෙම keyboard හදා ගන්න පුළුවන්. කොහෙන්ද setting වලින් ගිහිල්ලා මේවත් ටිකක් simple නිසා කියාගෙන යන්නම් ඉක්මනටම. ඔයාලට මෙතන key map එකෙන් ගිහිල්ලා ඔයාලට කැමති එකක් මෙහෙම කරගන්න පුළුවන්. කැමති විදිහට Windows හදලා මේ කියන්නේ කැමති keys ඔයාලගේ ඕන පැති වලට දාගන්න පුළුවන්. හරි ඊළඟට මම කියන්නම් අපිත් එක්ක වැඩ කරනකොට හැමෝම දන්නවා plugin set එකක් දාගත්තා කියලා නේද අපිට මේ වැඩේ පහසු වෙන්න තන. ඒතකොට මේ වැඩේ පහසු වෙන්න අපි plugin set එකක් දාගත්තා. එන්නේ plugin set එක තමයි මේ තියෙන්නේ. මේ වගේ දැන් මම මේක මෙහෙම කරගෙන යනවා. මේක වීඩියෝ එකක් මේක රෙකෝඩ් වෙන නිසා ඔයාලට මේක පස්සේ බලන්න පුළුවන්. මේක මේවා කරගෙන යනකොට ඕනේ දේවල් ගන්න. එතකොට මේකේ තියෙන හැම දෙයක්ම ඔයගොල්ලන්ට මොනවා වෙන්නේ නැහැ. ඒ ගන්න කලින් ඔයාලා පොඩ්ඩක් මෙතන description එක කරනවා. ඒ description එක කියලා බලන්න මොනවටද මේවා දාලා තියෙන්නේ. දැන් මේ git live එහෙම ඔයගොල්ලෝ කොහොමවත් පාවිච්චි කරන්නේ නැති නිසා මේවා දාගත්තා කියලා වැඩක් නැහැ. ඔයාලගේ ID එක ස්ලෝගන් එක විතරයි වෙන්නේ. ඒ එහෙම දාගන්න නැතුව හොඳම ටික බලලා දාන්න. සජෙෂන් එන ඒවා. ඊට පස්සේ මොකද්ද ඒ දේවල් වලට තියෙන්නේ කියලා Android ඒ දේවල් ඕනේ build tool ඒවා වැඩක් නැහැ. මෙතන මේ උඩ තියෙන ටිකේ තමයි ඔයගොල්ලන්ට බලන්න තියෙන්නේ. ඒ ටික බලලා කැමති එකක් downloaded ටිකෙන් අරගෙන දාගන්න ඔයාලගේ වට තාම එක හදලා නැත්තම් එහෙම නැත්තම් බැරි වෙලා හරි මොකක් කරලා IntelliJ IDEA අලුතෙන්ම මේවා කරන්න ඕන. මේක හරි. තව වැදගත් දෙයක් මතක් කරන්න තියෙනවා IntelliJ IDEA ගැන කියපු වෙලාවේ ඔයාලගේ IntelliJ IDEA එකේ දැන් සමහර කට්ටියගේ කී වල ප්‍රශ්නයක් තියෙනවා ඉස්සරහට. මම දන්නේ කවදා ඉවර වෙන්න තියෙනවද කියලා. මම වයිව කවදා තියෙදි කියලා මම දන්නේ නැහැ. අපිට එහෙම අදහසක් නැහැනේ. හරි. එහෙම අදහසක් නැති නිසා ඔයාලගේ මොනම හරි හේතුවකින් ඔයාලගේ ඔය ID එකේ key එක ඉවර වුණොත්, يعني key එක expire වුණොත් ඔයාලට ඊටුවට extend කරලා ඉල්ලන්නත් බෑ. ඔයාලගේ ID වල නෑ. මොකද expiry date එක ගහලා නැහැ. يعني අපේ registration එක close වෙන දවස ගහලා නැහැ මේ වෙනකොට. මොකද ඔයගොල්ලන්ට මම හිතන්නේ කැම්පස් එකට දී ගන්න බැරි වුණා. يعني ඔයගොල්ලන්ට ගහන්න නැහැ නේ. ඔයාලට කොහොමද ආයෙ සීල් කරන්නේ නැහැ නේ. ඔයාලා මේ විභාගෙට යන ඉන්න කට්ටියනේ. ඒ නිසා ඔයාගේ අල්ලගේ මේ දෙසැම්බර් 31 න් පස්සේ ඉවරයි. ඒතකොට ඔයාලට සීල් එකක් ගහගන්න බෑ. ඒතකොට ඔයාලට ආපහු IntelliJ IDEA key එකක් ගන්න වෙන්නේ නැහැ. හැබැයි ඔයාලට ඔය කියන functions ටික ඕනේ. මොකද IntelliJ IDEA ultimate එක නැතුව අපිට sprint මේ වැඩ කරන්න බෑ නේද? හරි. එහෙම වුණොත් මොනම හරි වෙලාවක වුණොත් ඔයාලට පුළුවන් ඔයාලා මුකුත් JetBrains ගිහිල්ලා JetBrains site එකේ තියෙනවා මම මෙව ගන්න වෙකලෙසි. IntelliJ IDEA early access program. හරි. IntelliJ IDEA එකේ තියෙන early access program කියලා. EAP කියලා program එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේකෙන් ගන්න මේක ඔයාලට free හම්බෙනවා. හැබැයි මේකේ දැන් version එක තියෙනවා කියන්නේ මේ එතන 20.3 නේ. අපි දැන් හිතන්නේ අපේ එක හැම 2020.3 තිබ්බේ. ඒතකොට ඒකේ ඒ release එක release කරලා දවස් 10ක් හරි 15ක් ඇතුළත ආයෙත් ආපහු මේ ID එක නැතු වෙනවා. හරිද? එතකොට ඔයාලට ආයෙත් තියෙන්නේ මොකද්ද කරන්න? ආයෙත් ඒ වගේම ආයෙත් ආපහු IntelliJ JetBrains ලගේ site එකට ගිහිල්ලා early access version එක ගන්න. early access version එකේ stable version එකක් release කරපු වෙලාවට ඔයාලගේ එක ආපහු ආයෙත් නැතු වෙනවා. එයාලා expiry කියලා දාන. ඉතින් ඔයාලට පුළුවන් early access කියන program එකේ දිගටම යන්න. ඒකින්ද ආයෙ key එක නැති වෙනවා. අපේ මේ වෙනවා. එහෙමට ඒවට බොරු වෙන්න අවශ්‍යතාවය නැහැ. නිකන් අර එහෙම නිකන් මොනවද නිකන් කනට ඇහෙනේම දිනවනේ සමහර කට්ටිය බොහොම දුක්ඛසේ හිටියා. ඉතින් දුක්ඛසේ ඉන්න කට්ටියට තමයි මේ පොඩි දුන්නේ. ඔයාලට පුළුවන් මේ මෙතනින් මේකත් ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලගේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරලා ගන්න. අල්ටිමේට් එකෙන් තමයි අපිට ස්ප්‍රින්ග් එක වැඩ කරන්න පුළුවන්. කමියුනිටි version එක අරගෙන අපිට වැඩ කරන්න බෑ. හරි. ඒක එකක්. ඊළඟට. ඊට පස්සේ ඔයාලට මම දන්නවා ඔයාලා ගොඩක් දෙනෙක් වෙන්නේ මේ දැන් Java එක්ක වැඩ කරනකොට Java ගේ ප්‍රශ්න තියෙනවනේ. Java ප්‍රශ්න වලට උත්තර දෙන්න විදිහක් නැහැ මට. එතකොට ඔයාලා Java ප්‍රශ්න වලට උත්තර හොයාගන්නේ කොහොමද? ඔයාලගේ for loop ඊට පස්සේ එහෙම නැත්නම් list අදාළ දේවල් Java 8 වලට එනකම්මට ඕන Java 11 වලට data structures අනම්මන ඔයාලට programming tool විභාග ලියන්න තියෙනවා නම් ඒවට තියෙන sample පවා හදලා දාපු එකක් තමයි මෙන්න මේ learning Python නෙමෙයි learning Java. එතකොට ඔයාලා මේක අරගෙන ඔයාලා වැඩ කරන්න පුළුවන්. මම හිතන්නේ ගොඩක් දෙනෙක් මේක ෆෝක් කරගෙන තියෙනවා. මම හිතන්නේ 15ක් විතර ඉන්නවනේ මගේ 25ක් විදියට. ඒකෙන් 15ක් විතර මේක අරන් තියෙනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේක භාවිතා කරලා ඔයගොල්ලන්ගේ දැනුම වැඩ කරගන්න QR code generate කරන්න නම් දැන් මම බලාපොරොත්තු වෙලා තිබ්බෙත් ඔයගොල්ලන්ගේ project වලට මේ QR code එක එහෙම generate කරලා ඊට පස්සේ
එක එක criteria තිබ්බා ඊට පස්සේ ඒක එක ප්‍රොජෙක්ට් වලට QR එකක් ජෙනරේට් කරලා ඊට පස්සේ මොකද්ද වෙබ් ෂොකට් භාවිතා කරලා අර QR කෝඩ් එක ඔටෝ ස්කෑන් කරගෙන ඒ දේවල් කරන්න. නමුත් ඒ දේවල් කරන්න තරම් කාලයක් නැහැ. මොකද ඔයගොල්ලෝ බොහොම දැඩි උනන්දුවකින් ඔයගොල්ලෝ ප්‍රොජෙක්ට් එක කරා. ඒ නිසා මේ ඒවා මට මේ මගේ අපහසුතාවයන් නිසා ඒවා මග ඇරුණා කියලා හිතමුකෝ. හරි. ඒ උනන්දුවේ කැපවීම ගැන කතා කරලා වැඩක් නැති ප්‍රශ්නයක්. හරි. මේ ඔයාලට මේක තියෙනවා. ඔයාලගේ මේ SRC එකට ගියන් පස්සේ ඔයාලට ඩවුන්ලෝඩ් කරන ඔයාලට ඉන්ටර්ජෙට් එක ඕපන් කරගන්න පුළුවන්. ඕනම එකකින් ඕපන් කරගන්න පුළුවන්. මේක මේවා කරන්න පුළුවන්. මොකද එක එක මේන් ක්ලාසස් නිවිලා තියෙන්නේ. ඔයාලට කම්පයිල් කරලා රන් කරන්න පුළුවන් වෙන වෙනම. මොකේද VS Code ඕන එක මේක රන් කරගන්න පුළුවන්. ඒතර ඔයාලට මේ array ගැන collection classes date time package job encapsulation polymorphism number generic inheritance මේ මම දන්නේ මේ Java වල තියෙන ඔක්කොම තියෙනවා. නෝටුත් තියෙනවා මේ ඇතුලේ. ඔබ්ජෙක්ට් එකක් කියන්නේ මොකද්ද? ඔය ඩිමෝ වලට අදාළව ඒ අදාළ නෝට් එකකුත් බොහෝ දුරට මම දාලා තියෙනවා. ඉතින් බලන්න Javaත් එක්ක ඉස්සරහට යන කෙනෙක් නම් Javaත් එක්ක චුට්ටක් බලන්න. එහෙම නැතුව Java අතහැරලා වෙන වෙන frameworks වලට යන්න ඉන්නවා නම් අපි මේක just නම් මේක පාස් වෙන්නම් කරන්න. මේ දේවල් කිසි දෙයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ දේවල් ඕනේ නැහැ. හිමිසිරු යන විදිහට වැඩ ටික බලා ගන්න. ඒ දේවලුත් එක්ක කොහොමද ඉස්සරහට යන්නේ කියලා බලන්න. ඔයාලට ඕන නම් බලන්න පුළුවන්. මේ අවුලක් නැහැ. ඔයාලා අලුත් මතක තියාගන්න ඔයාලා මේක මේ ලියලා තියෙන මේ කෝඩ් තියෙන ඔක්කොම Java 8 වලට අදාළව Java අනිත් ඒවා කියන්නේ මේක Java 11 වල රන් වෙන්නේ නැහැ. backward compatibility නැහැ කියලා ඔයගොල්ලෝ දන්නවනේ Java 8 එකකින් පස්සේ නේ වගේ. ඉතින් එහෙනම් ඒ වගේ රන් වෙන්නේ නැහැ කියන්නේ බේසික් ඒවා ඔය abstract applet රන් වෙන්නේ නැහැ. array binary literal classes collection ඒ වගේ දේවල් රන් වෙනවා. මොකද ඒවා හැම එකටම පොදු ඒවානේ. අර SDK package එකත් එක්ක يعني මොනවද SD FX එකත් එක්ක වැඩ කරන්න ආපු මෙතඩ් වගේකුත් මේකේ හදලා පුවා තියෙනවා. ඒ හදලා තියෙනවා මේකේ වැඩ කරන්නේ නැහැ ඔයගොල්ලන්ට. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට මේකට Java 8 Java 8 ගන්න ඕනේ. ඉතින් එහෙම කියලා ඔයගොල්ලෝ Java 8 install කරන්න යන්න එපා. ඔයාලගේ machine වලට. ඔයාලට පුළුවන් ඒක මේ ඔයාලට මේ application එක open කරපු ගමන් මේ දකුණු පැත්තේ යටින් එනවා suggestion එකක්. මේකට අදාළ version එක download කරන්නද කියලා. ඉතින් ඔයාලට එහෙම මම මේකට install කරලා නැහැ Java 8 මගේ machine එකට. හැබැයි Java 11 විතරයි තියෙන්නේ. හැබැයි මෙතෙන්ට ගියන් පස්සේ මට SDK එක පෙන්වනවා. අපිට ඕන නම් ඉන්ටර්නෙට් එකෙන් ඉවරව SDK එක මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඩවුන්ලෝඩ් කරලා දාගන්න. එතකොට IntelliJ IDEA රන් වෙනකොට විතරයි ඒක තියෙන්නේ. ඒක නිසා අපිට අදාළ වෙන්නේ අපේ ප්‍රොජෙක්ට් එකට මොකුත් ඒකට හානියක් වෙන්නේ නැහැ. දැන් සමහර ඒවා තිබ්බ Java version එහෙම හදන්න උනා ගිහිල්ලා ඒ Java version ඔය විදිහට overlap කරගෙන ප්‍රොජෙක්ට් රන් කරගන්න බැරුව කට්ටිය සෑහෙන කාලයක් හිටියා කියලා පස්සේ ආරංචි වුණා. හරි. ඕකේ. ඒක තමයි Java ඉගෙන ගන්න කියන්න තියෙන දේ. මේ ඕනම එක main එකක් තියෙනවා, main method එකක් තියෙනවා. main method එක run කරලා බලන්න. main method එක හොයාගන්න lazy public static void main තියෙනවනේ දැනක. ඒ අදාළ void එක එතන තියෙන method එක ගාව click කරන් පස්සේ මේ application run වෙනවා. හරි. ඒක ඉවරයි. එතකොට දැන් අපි මේ අලුතෙන් කරන්න යන project එකත් මට මතක හැටියට මම මේකේ share කරලා තිබ්බා. ඔයගොල්ලන්ට ගන්න කියලා කිව්වා. ඊට පස්සේ මම ඔයාලගේ username උත් ඉල්ලුවා. username දෙන්න කියලා කිව්වා. මම ඔයගොල්ලෝ මේ organization එකට දාන්නම් කියලා කට්ටියක් කියලා තිබ්බා. මම දැන් ඒක කට්ටිය ඉන්නවා. කැටි වලට මේ ඒ අදාළ එකේ වලට ඔක්කොම access තියෙනවා. මේ ලොසිද කියලා organization එකක් මම හදපු එකක් තියෙනවා. ඒ වලට මේක ඇවිල්ලා ඕන repository ඔයාලගේ එකේ වලට නිකන් අර හදන්න ලැජ්ජයි වගේ නම් ඔයාලගේ repository එක දැන් සමහර කට්ටිය ඉන්නනේ එහෙම නෑ මගේ එකේ මේ unnecessary ඒවා මම ගොඩක් දාගත්තාම මට අවුල් වෙනවා. එහෙම කියලා හිතන කට්ටිය ඉන්නවනේ මේක ඇවිල්ලා ඕන දෙයක් හදලා යන්න මේක කවුරුත් බලන්නේ නෑ. මොකද මම මේක එළියට දීලා නැහැ. ඉතින් ඔයගොල්ලෝ මේ වැඩ කරන කට්ටියත් එක්ක තමයි කියන්නේ අපිත් එක්ක ඉන්න කට්ටියට විතරමයි මේ access තියෙන්නේ. ඉතින් ඒ access ඉල්ලුවොත් දෙන්න පුළුවන්. revoke කරගන්න ඕන ඔයාලට මේක අයින් වෙලා යන්නත් පුළුවන්. outside collaborators ලා ඊපස්සේ මේ ටික දෙනෙක් ඉන්නවා දුන්නොත් දාන්නම් ඔයාලට ඇවිල්ලා මේ අර එහෙම හිතේ දුකක් තියෙනවා නම් ඔයාලගේ ප්‍රොෆයිල් එක අවුල් කරගන්න ඔයාලට මේක ඇවිල්ලා හදලා ඕන දේවල් ප්‍රැක්ටිස් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙම ඒ වගේ ප්‍රැක්ටිස් කරත් අවුලක් නැහැ. ඔයාලගේ අර මම කියපු ක්‍රයිටීරියා එකට අහු වෙනවා. ඔයාලා දන්න අඳුරන කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට කියන්න try කරලා බලන්න. එහෙම open source contributor කෙනෙක් කියලා එයාලට පුළුවන් ද එහෙම chance එකක් ගන්න කියලා. හරි.
අපි මේක දැම්මා. අපි අලුතෙන් අපි පැකේජ් එකක් හදලා අලුතෙන් ෆයිල් එකක් හදමු. new කියන්නේ Java keyword එකක්. new sample කියලා ගමු. new sample එක controller ಜಾති දෙකක් තියෙනවා. ඔයගලන්ට මම ගණන වෙලාවේ කියනවා. නේද? stereotype annotation තියෙනවා. stereotype annotation වල උඩින්ම තියෙන component එක ඊට පස්සේ එකම layer එකේ controller classes controller service සහ repository කියන එක තිබ්බා. ඊට පස්සේ controller වල යට තිබ්බා REST controller කියලා. ඒතකොට REST controller අපි REST controller හදන්නේ නැහැ කියලා කිව්වා. හැබැයි REST controller හදන්න වෙන අවස්ථා තිබ්බා අපේ project එකේ. අපි මේ REST controller හැදුවා ඒ අවස්ථාවල. ඒ කියන්නේ උදාහරණයකට application create REST controller කියලා මම හිතන්නේ ඔයගොල්ලෝ හැමෝගෙම එකක තියෙනවා. හැමෝගෙම project වල තියෙනවා. ඒ කියන්නේ අපිට URL එකේ localhost Lyrac user Lyrac select කියලා ගහුවම පස්සේ අපිට අදාළ user name එක සහ password එක හදලා දෙන එක. හරි. ඒක තිබ්බා. ඊට පස්සේ තව REST controller දෙකක් විතර වගේ තිබ්බා. ඒවා ඇයි එහෙම තිබ්බේ කියලා අපි ඉස්සරහට බලමු. ඒ වගේ තියෙන ප්‍රයෝජන මොනවද කියලා. ඒතකොට මේකේ තියෙන්නේ අපි හදන්නේ controller class එකක් නේද? හරි. controller class එකක් හැදුවා. ඊට පස්සේ අපිට request mapping එකක් මෙතන දෙන්නත් පුළුවන්. හරි. එතකොට request mapping එකක් කියලා කියන්නේ මොකක්ද? request mapping එකක් කියලා කියන්නේ අර දැන් අපි කතා කරන්නේ අර layer එකේ අපේ තිබ්බනේ එක විදිහට තිබ්බේ web browser එකේ, දෙක විදිහට තිබ්බේ data, තුන විදිහට තිබ්බා servlet එක නේද? හරි. අපේ request mapping එකක් කියලා කියන්නේ අන්න එයාට කියනවා ඒ කියන්නේ ඒ request mapping එක දැන් හරියට තැපැල් කන්තෝරුවේ වගේ තමයි. මොකද ලියුම් ඔක්කොම එනවා address වලට එතනින් බෙදෙනවනේ. හරි. එයා තමයි මේ අදාළ තැන් වලට බෙදෙන කෙනා. නේද? අපි එනකොට අපි දන්නවා බස් වල එහෙම යනකොට ඔයාලා දැකලා ඇති තැපැල් කන්තෝර වලට වෙනම CTB බස් වලම තමයි ගෙනත් දෙන්නේ නේද? ඒගොල්ලෝ ගෙනත් ඒ බස් එකේම තමයි මේ පාර්සල් ඔක්කොම එන්නේ. නේද? එක එක තැන් වල ඉඳලා. එතකොට එහෙම එන තැනක ඉඳලා ආපුවාම ඒක එක එක්කෙනා අදාළ කෙනාට යන්න නම් මේවා මොනවද ඒ අදාළ ඇඩ්‍රස් වලටම දෙන්න නම් අපි හරියට වෙන් කරලා ඒ පාරවල් වෙන් කරලා ඒ පාරේ යන එක්කෙනාගේ අතර දෙන්න ඕනේ නේද? එයා ඉරිකුනේ. අන්න ඒ වගේ දේ ඒ ටික කරන්නේ කවුද? ඔන්න ඔය සේවලට කරා. එතකොට එයාට කියවන්න පුළුවන් ඉන්නේ string values විතරයි. හරිද? string විදිහට එන values විතරයි. හරිද? string values නෙමෙයි string විදිහට එනවා. දැන් එතකොට string විදිහට numbers එවන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ඒ අදාළ ඕනම එක string විදිහට එනවා නම් එයාට කියවන්න පුළුවන්. හරි. එහෙනම් අපි එයාට දෙන්නේ string විදිහට values දෙන්න ඕනේ. එතකොට අපිට තියෙනවා අපි දන්නවා HTTP method කීයක් තියෙනවද? 8ක් හෝ 8ක් නේද? මට හරියටම ගාන මතක නැහැ. ඒව ගත්තාම මොනවද? get තිබ්බා, post තිබ්බා, put තිබ්බා, option තිබ්බා, header තිබ්බා. තව මොකද්ද? get put delete තිබ්බා. trace තිබ්බා. 2 4 6 7යි තවත් එකක් මතක හැටියට මතක නැහැ මට. හරිද? මටත් තියෙනවා. හරි. HTTP method. හරි. ඒ HTTP method වලින් අපි මේකෙදි භාවිතා කරන්නේ දෙකයි. හරිද? ඒ දෙක ඒ HTTP method එකේ get සහ post කියන දෙක. delete ඒ දේවල් අපි භාවිතා කරන්නේ නැහැ. අපි REST control එකක් නෙමෙයි හදන්නේ නිකන් control එකක්. හැබැයි මේ නිකන් ඒ කියන්නේ අදාළ මේ control වලත් ඒව භාවිතා කරන්න පුළුවන්. හැබැයි අපි එහෙම මේ භාවිතා කරන්නට යන්නේ නැහැ. හරි. එහෙනම් අපි දන්නවා යුනිවර්සල් තියරි එකක් තියෙනවා. get නම් කොහේ හරි තියෙන එකක් web browser එකට ගේන්න, post නම් web browser එකේ තියෙන එකක් web browser එකේ fill කරපු form එකක් වගේ එකක් back end එකට එහෙම නැත්නම් කොහෙට හරි යවන්න fill කරන එකක් නේද? හරි. එතකොට මතක තියාගන්න මම අර කිව්වා වගේ යුනිවර්සල් තියරි එකක් කියලා කිව්වට අපි හදාගත්තු තියරි එකක් තමයි. ඒක get නම් ගන්නවා, post නම් යවනවා කියන එක. නමුත් දැන් get එකේ data යවන්න පුළුවන්. post එකේ data ගෙන්න ගන්න නම් බෑ. post එකේ data එවන්න පුළුවන්. get එකේ නමුත් data යවන්න පුළුවන්. ඔයාලට HTTP request HTTP method ගැන ඉගෙන ගන්නකොට ඔයාලට safe සහ unsafe method කියලා වර්ග දෙකකට ඔයාලට ඉගෙන ගන්න හම්බ වෙයි. ඔයාලා mid layer කරා නම් mid layer වල ඔක තියෙනවා. හරි. දැන් අපි එහෙනම් get mapping එකක් දාමු. අපිට get mapping කියලා දාන්නත් පුළුවන්. request mapping request mapping කියලා දාලා හරි මම පෙන්නනවා. මේකට අපි දාන්නේ new sample කියලා දාමු.
මෙන්න මේකටම value එක විදිහට ඔය අදාළම අපි අදාළ value එක දීලා අනිවාර්යයෙන් මතක තියාගන්න ඒක පටන් ගන්නකොට slash එකකින් පටන් ගත යුතුයි. හරි. ඒ දීලා ඔයාලට මෙතනින් දාන්න පුළුවන්. මොකද්ද? මේකේ තියෙනවා method එක. method එක අපිට මතක නෑ මට request method post කියලා. හරි නැත්තම් get කියලා හරි දෙන්න පුළුවන්. ඒ දුන්නත් ඔය උඩ දීලා තියෙන ඔය උඩ කරපු එකම තමයි මේ පල්ලෙහා කරලා තියෙන්නේ. මතක තියාගන්න උඩ තියෙන ටිකම තමයි පල්ලෙහා තියෙන්නේ. හැබැයි අපි දඩ ගම්මැලිනේ. ඒකින්ද අපි කවදාකවත් යට තියෙන එක ලියන්න යන්නේ නැහැ. දඩ තියෙන එක ලියපුවා සමහර විට ඔයාලට හම්බෙලා ඇති. ඒ හැබැයි ගොඩක් කලින් ලියපු දේවල් ඔයාලගේ ප්‍රොජෙක්ට් වල සමහර කෑලි තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. එහෙම තියෙනවා නම් ඒ තියෙන්නේ මේ ළඟපාතක ලියපු කෝඩ් එක ගන්න නෙමෙයි. new sample හරි return මම මෙතන get කියලා වැටලා තියෙන මේක වැරදි. මෙතන get mapping වෙන්න ඕනේ. හරි. ඒකට මම අර ඉස්සෙල්ලා කියපු කතාව get mapping එකට තමයි අර තිබ්බ මේක වැඩි වෙන්නේ. හරි. මේක run කරලා බලමු ඕනනම් මේකේ මොකක්ද අපිට හම්බෙන output එක කියලා. එතකොට අපිට කියනවා මේකේ මේ කියන විදිහට template එක ගන්න මේක කොයිවත් නෑ කියලා. හරි ඒ කරන්න Java-යි. ඒතර මම මෙතන මේ Java class එක ලියලා තියෙන විදිහ හරිද? මේ Java class එක ලියලා තියෙන වැරදි. හරි class එක පටන් ගන්නෙ capital අකුරු වලින්. එතකොට මේ ලියලා තියෙන වැරදි. අපි ඒක හදමු. new sample නේද? error එකක් එනවා. බොහොම සන්තෝෂයි අපි error එකක් බලාපොරොත්තු වෙන්නේ මේක ලිව්වෙත්. හරි. ඇයි error එකක් ආවේ? error එකක් එන්න තියෙනත් මේ කෝඩ් එක රන් කරන්නම පුළුවන්. එතකොට මෙතන error එකක් එන්නත් error එක නොවෙන්නත් හේතුව මොකක්ද කියලා තමයි අපි දැනගන්න ඕනේ. මම මේ කිව්වා අපි මේ අපි හදන්නේ මොකද්ද? monolithic architecture එකේ application එකක්. ඒ වගේම තමයි අපේ එකේ Java base කරගත්තු front end generate template එකක් يعني මේ framework එකක්ම තමයි පාවිච්චි කරන්න අපේ front end එක හදාගන්නත්. ඒක නිසා front end එකට හදාගන්න ඕන component ටිකත් අපි එකම application එකේ තියෙන තැන තියෙන්නේ Java application එකේ Spring application එකට අදාළ දේවල් ටිකත් එකම තැන තියෙන්නේ කියලා. හරි. ඒ වෙනකොට එහෙමනම් මෙන්න මේ control කියලා දාපුවාම මම මේ class එක වෙනස් කරන්නම්. control කියලා දාපුවාම එයා ඒක හිතනවා. ඒ කියන්නේ එයාට feed කරලා තියෙන data වලට අනුව, ඒ කියන්නේ එයාට දීලා තියෙන packages වලට අනුව එයා ඒක එයා කියන්නේ Spring හිතනවා මේක එහෙනම් මගේ ගාව තියෙන resources file එකට අදාළ තියෙන දෙයක්. ඔයාලට අසන වශයෙන් මම මීට අවුරුදු 2කට විතර කලින් කරපු project එකක් මම ඔයාලට project class එකේදී පෙන්නුවා. මොනවද? ඒකෙදි මට MVC configuration ගොඩක් කරන්න සිද්ධ වුණා. හැබැයි දැන් මට MVC configuration බොහොම අඩුවෙන් තමයි කරන්න සිද්ධ වෙන්නේ. සමහර project වල ඇති ඒ වගේ ඔයාලගේ ඇති package එකක් configuration කියලා ඒ configuration package එක ඇතුලේ MVC configuration කියලා එකවත් නැතුව ගෙටල පර්පස් ගැන අපිට හැම එකටම උමනා නැහැ. සමහර ඒවාට උණයි. ඒ උමනා ඒවාට configuration file එක දීලා ඇති. අනිත් කට ඒකට එහෙනම් ඔයාලට දෙන්න configuration file එක දැන් අනිවාර්ය දෙයක් නෙමෙයි. අවශ්‍ය නම් ලියන්න පුළුවන්. නැත්නම් ඒත් නොලියා ඉන්න පුළුවන්. ඒ configuration file එකෙත් ඇත්තටම තිබ්බේ මොකද්ද? HTML අපි පාවිච්චි කරන template engine එක. එතකොට ඒකේ extension එක මොකද්ද? ඒකේ මොකද්ද අර encoding type එක මොකද්ද? ඊට පස්සේ ඒක තියෙන්නේ කොහෙද? ඒ කියන්නේ resources වල මේ තැන් වල මේ කොහෙද තියෙන්නේ කියලා අපිට path එක ලියන්න පුළුවන්. resource handler කියලා තියෙනවා මේ
ස්ප්‍රින්ග් වල ක්ලාස් එකක් ඒක පාවිච්චි කරලා අපිට රිසෝස් හැන්ඩලර් එකෙන් ලියන්න පුළුවන් මේ රිසෝස් එක තියෙන්නේ මෙතන. ඒ කියන්නේ මේ URL එක આવොත් මෙන්න මේ කොහේ හරි තැනක තියෙනවා නම් මේක ඉල්ලලා මෙන්න මේ මෙතනින් මේක අරගෙන දෙන්න කියලා. හරි. දැන් ඒ වගේ දේවල් අලුත් ඒ කියන්නේ මේ මෑතක තියෙන දේවල් වල කියන්නේ 1.8 1. ස්ප්‍රින්ග් වල ඔයාලට බලන්න පුළුවන් මම අර කිව්වා වගේ මේ build.kd වල මෙතන 1 point ගණන් තියෙන අවස්ථාවලදී ඒ වගේ configuration තිබ්බා. හැබැයි දැන් ඒවා අයින් වෙලා තියෙනවා. ඒවා සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ ස්ප්‍රින්ග් වලට ඇතුළට දාලා ඒ කියන්නේ ස්ප්‍රින්ග් හදනකොට මේ දේවල් එකතු කරලා තමයි රිලීස් කරන්නේ. හැබැයි අලුත් ඒ වගේ ඒව ඇතුල් වෙලා තිබුණාට ඒ කියන්නේ ස්ප්‍රින්ග් කියන එකට ඒ time leaf වල තියෙන ඒ MVC configuration part එක මේවා compatible වෙලා ඒත් එක්ක වැඩ කරන්න පුළුවන් වෙලා තිබ්බට හැබැයි සමහර validation modules එහෙම ඒගොල්ලෝ ගලවලා අයින් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අර දැන් අපි කරලා තියෙන සමහර validation එහෙම validate නොවෙන්න පුළුවන් ඕගොල්ලෝ අර මේ අලුත්ම version එක කරගෙන ඔයාලා මේ කරන practical කරන්න ගියොත් ඒකේ මම කියන්නේ ඔයාලා අවුලක් නැහැ ඔයගොල්ලෝ කරන්න. ඔයාලගේ එහෙම ගත්තාම ඔයගොල්ලෝ බලන්න ඔයාලගේ build.kd එකේ තියෙන version එක මොකද්ද? ඊට පස්සේ පල්ලෙහාට පොඩ්ඩක් ඇවිල්ලා බලන්න ඔය database connection security ඒ වගේ දේවල් security වගේ දේවල් වලදී ටිකක් ඒ line comment කරන්න. මේකෙත් අපි අර සාමාන්‍ය Java comment එකක් දානවා වගේම comment කරන්න පුළුවන්. එතකොට අවුලක් නැහැ. ඒ comment කරපු ගමන් මෙතනින් අර gradle symbol එක එනවා අපිට තියෙන්නේ synchronize කරගන්න. එතකොට අදාළ dependency අඩු වෙනවා. හරි. ඔයාලට spring web මේකේ තියෙනවා. හරිද? දැන් spring ඔයාලට හරි මම තව එකක් පෙන්නන්නම්. අර මම ඔයාලට කිව්වා අර spring context එක කියලා ගත්තොත් අනිත් dependency ටික ඔක්කොම මේ dependency manager එකෙන් ගෙනත් දෙනවා කියලා. හරි. ඒක තියෙනවද මේක කියලා බලන්නත් එපේ. කියන දේවල් මේ තියෙන bean context core ඊට පස්සේ එතන තව හතරක් තිබ්බා නේද? හරි. මතක නැහැ. ඔයාලා ගිහලා එතන ගිහලා බලන්න. ඒ ගිහලා බලන්න. ඔයගොල්ලෝ මේකට spring කියන එකත් එක්ක වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම මේ දේවල් තියෙනවා. අපි මෙතන ඉල්ලලා තියෙන්නේ ඇත්තටම dependency ඉල්ලලා තියෙන්නේ හතරයිනේ. spring starter web එකයි, time leaf එකයි, project lombok එකයි, div tool එකයි, spring configuration එකයි කියන ටික විතරයි. එතන ඉල්ලලා තියෙන්නේ හතරයි. එහෙමනම් හතරක් නම් මෙතන තියෙන්නත් ඕනේ packages හතරයිනේ. හැබැයි මේකේ මේ default මේ Java 11 වලට අදාළ packages ටික අරුණාම තවත් line ගොඩාක් තියෙනවා. හරිද? ඔයාලට මේ දවස්වල කාලය එහෙම තියෙනවා නම් මේ බලන්න මේවා එකින් එකට ගිහිල්ලා මොනවද කරන්න පුළුවන් කියලා. හැබැයි මේ දේවල් ප්‍රැක්ටිකල් කරගන්න මේ කරන දේකත් මේ දේයත් එක්ක මේකට data දාලා තමයි මේකෙන් තමයි ඔයාලගේ report හදන ඒවා දේවල් ඔක්කොම කියලා දෙන්නේ. ඔයාලගේ individual project වලට මේකට මෙහෙම report කියලා එහෙම report එහෙම මේවාක් නම් කරන්න වෙලාවක් නැහැ. මොකද මම දන්නේ නැහැ project කවදා මේ කොහොම class තියෙද්දි කියන්නේ ඔයාලට class physical class නම් බොහෝ දුරට නැත්තරම නැති වෙලා යයි. මේ විදිහට online කරත් මම දන්නේ මට එහෙම ඔයාලගේ ප්‍රොජෙක්ට් එක වැඩ කරගෙන යන නිසා මොකද ඔයාලා ගොඩක් සපෝටිව් නිසා මේ මම හිතන්නේ මට එහෙම දෙයකට නම් යන්න බැරි වෙයි. ඒ නිසා මේ කරන සීරීස් එකේ තමයි අපි ඒ දේවල් කරන්නේ. ඉතින් මේක නිසා මේ ඔයාලට ඉන්න නැති කට්ටියටත් ආව නැති කට්ටිය කවන්නේ නැහැ. ඒගොල්ලෝ හරි කරගන්න පුළුවන් කට්ටියනේ. මේ ඒගොල්ලෝ ගැන වරි වෙන්න එපා. මේ දේවල් වලට ඇටෙන්ඩ් වෙන්න මේක කරගන්න මේ අදාළ මේකට ඔයාලා මට GitHub දාලා මට පෙන්නුවත් එකයි නොදෙන්නුවත් එකයි කිසි ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ කොහොම හරි මේ කරන වැඩ ටික ඕගොල්ලෝ තනියම කරන්න බලන්න. මේක කරගන්න. ඊට ඒත් එක්ක ඔයාලගේ ප්‍රොජෙක්ට් එකේ වැඩයි මේකයි මේ ප්‍රොජෙක්ට් එකේ තියෙන රිපෝ එකයි මේකයි අතර කිසිම සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න එපා. ඒක වෙනම ගෙනියන්න. ප්‍රොජෙක්ට් එක කියන එක වෙනම අරන් යන්න. මේක වෙනම අරන් යන්න. නැත්නම් ප්‍රොජෙක්ට් එක හදන්න ගිහලා අපි නැවත ඊට වඩා ගොඩක් අසරණ වෙන්න වෙනවා. හරි. දැන් මේකේ කිව්වනේ මේක අපිට ගෙන්න ගන්න බෑනේ නේද? හරි. හැබැයි මෙතෙන්ට රික්වෙස්ට් එක එන බව අපිට පැහැදිලියි. මොකද මම ඔයාලට දානකොටම කිව්වා මෙතනින් error එකක් එනවා. මෙහෙම hello world කියලා මෙතන HTML ෆයිල් එකක් නැහැ. හරි. එතකොට දැන් බලමු අපි HTML ෆයිල් එකක් නැහැ කියලා කියන්නේ මොකක්ද කියලා. ඔයාලා දැක්කා මම local host එකේ මොකද්ද ගැහුවේ? local host මට අකුරු ගැන උත්තර හොරි වෙන්න එපා. 80යි 80 තියෙන දෙන ගිහිල්ලා මම මෙතන ස්ලෑෂ් එකක් දාලා new sample කියන මෙන්න මේ කොටස මෙතන ටයිප් කරා නේද? හරි. ඒ ටයිප් කරාම මෙතෙන්ට ඇවිල්ලා. ඒ කියන්නේ මෙතෙන්ට ආවේ කාගෙන් බේරිලාද? කාගෙන් ෆිල්ටර් වෙලාද? මෙතෙන්ට ආවේ සර්වර් එකකින් ෆිල්ටර් වෙලා නේද? සර්වර් එකකින් ෆිල්ටර් වෙලා ආවට පස්සේ
එතන ඇවිල්ලා කරනවා. හරි. ඊට පස්සේ මේකේ රිටර්න් එකක් තියෙනවා. හරි. මේකේ දැන් ඔයාලා සමහර කට්ටිය මෙහෙම ආපුවම ඇයි මේකට රිටර්න් එකක් ආවේ කියලා කියන්නම් නැහැ. නේද? හරි. හයි රිටර්න් ස්ටේට්මන්ට් එකක් ඕන. ෆන්ක්ෂන් ජාති දෙකයි එකක් රිටර්න් ස්ටේට්මන්ට් මොනවා හරි එකක් රිටර්න් කරන දෙයක්. එහෙම නැත්නම් void එක. කියන්නේ void එකක් කියන එකේ මොනවා හරි ඇතුලේ යම් කිසි ක්‍රියාවලියක් සිදු වෙනවා. නමුත් ඒ ක්‍රියාවලිය අතුරු ප්‍රතිඵලයක් විදිහට අර කියන්නේ එන තැනකට ගහන්න තරම් දෙයක් ඇවිල්ලා සෙට් වෙන්නේ නැහැ. හැබැයි අතුරු ප්‍රතිඵල අනිවාර්යයෙන්ම මොන හරි දෙයක් එන්නේ නැහනේ. අනිත් අයට එනවද? ඔයාලට දෙන්න දෙයක් මෙතන මේ මෙතට එකට දෙන්න දෙයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ මොනවද මේ වරහන් දෙක ඇතුලේ ඕගොල්ලන්ට ඇතුළට ඒ data ටික පාස් කරන්න. හරි. අපි බලමු එහෙම data පාස් කරන data ගෙන්න ගන්න කොහොමද? අපි මේක ඇතුළෙම data හදාගන්නේ කොහොමද කියන එකත් බලන්න. අපි ඒක ඉස්සරහා ඉස්සරහට ඒ කතා කරන ටික අපි කතා කරගෙන යන්න. දැන් මෙතන වෙන්න ඕනේ. අපි දැන් මෙතන මම කිව්වා මේකේ තියෙන්නේ මෙතනින් රිටර්න් වෙන්නේ හැම වෙලෙම HTML ෆයිල් එක නමක්. එහෙම නැත්නම් වෙන කොහෙට හරි රීඩිරෙක්ට් වෙන මෙතඩ් එකක නමක්. හරිද? රීඩිරෙක්ට් වෙන මෙතඩ් එකක නමක්. එතකොට එතන විශේෂ වචනකුත් පාවිච්චි කරනවා ඒගොල්ලෝ. මෙතන මේක කරනවා. ඔයාලා දැකලා ඇති සමහර ඔයාලගේ save method වල එහෙම ලියලා ඇති නේ redirect කියලාම ලියලා තියෙනවා නේද redirect කියලා path එකක් තමයි අපි define කරන්නේ. එතකොට මේ redirect කියන එකෙන් අදහස් කරන්නේ මෙන්න මෙතනින් මෙහාට එකතු වෙන යම් දෙයක් තිබේද ඒ එකතු වෙන්නේ අනිවාර්යයෙන් මේ method එකට කතා කරන method එකට access method එකට call කරන්න පුළුවන් නම. හැබැයි ඕගොල්ලන්ට මම තව එකක් කියන්න ඕගොල්ලෝ පාරන ඔයාලා මේ තව ඔයාලට මතක ඇති ඕගොල්ලෝ සාමාන්‍ය සිස්ටම් එක වැඩ ඔයාලා හදන කාලේ ඕගොල්ලෝ මෙතඩ් එකක් ඩිෆයින් කරලා මොනවා හරි අපි හිතමුකෝ public void abc කියලා මේක ඇතුලේ මොනවා හරි දෙයක් වෙන්න ඕන කියලා s out මේ තියෙනවා නම් ඔයාලා මේ මෙතඩ් එකට කතා කරේ මොකද්ද abc කියලා එන්න මෙහෙම වරහන් ඇරලා වරහන් වහලා කර්ලි බ්‍රේස් මේ මොකද්ද මේ සෙමිකොලන් එක දැම්මම පස්සේ ඔයාලට මේ මෙතඩ් එකට මේක ඇතුලේ ඇක්සස් කරන්න පුළුවන්. මේ මෙතන යූසේජ් එකත් එකයි කියලා වැටලා තියෙනවා. හැබැයි මේ කියන කතාව වෙබ් බේස් එකක් ආදී කරන්න පුළුවන්ද? අපි මේක එක මෙතඩ් එකෙන් මෙතඩ් එකට කතා කරන්න ඕනේ බව ඇත්ත. හැබැයි මේ විදිහට කෝල් කරගෙන සමහර අවස්ථාවලදී අපි මේ විදිහට කෝල් කරන බවත් ඇත්ත. හැබැයි මේකෙදි වෙන්නේ අර URL එකෙන් එක රික්වෙස්ට් එකක් වට ඩිරෙක්ට් වෙන්න ඕනේ. හරි. ඒ ඩිරෙක්ට් වෙන්න ඕන තැන අපි කියන්න ඕනේ නේද? ඒකේ එන්නේ URL එක. URL එක එන URL එක කරහා එන තැනක ඩිරෙක්ට් වෙච්ච මෙතඩ් එකක් තියෙනවා මොකක් හරි. හරිද? ඩිරෙක්ට් වෙච්ච මෙතඩ් එකක්. අපි අතන new sample ගහපුවම මෙතෙන් එනවා වගේම වෙන තැනකට යන්න නම් ඒකට තැනක් තියෙනවා. අපි අද බලමු මෙන්න මේ අලුතෙන් HTML ෆයිල් එකක් යවන්නේ කොහොමද? එහෙම නැත්නම් තව මෙතඩ් එකකට රීඩිරෙක්ට් කරන්නේ කොහොමද කියන එක. හරි. මම මේක එහෙම බලන්නේ. හරි. මේකම මෙතන දාමු මේක රීඩිරෙක්ට් කියලා දාමු ටැග් එකේ නම රීඩිරෙක්ට් කරමු අපි අර එල්ලෝ එක ඇතුලේ තියෙනවනේ sample වලට ඊට පස්සේ මේක දැන් අපි දානවා මේක වැරදි කියලා hello වල කියලා HTML ෆයිල් එකක් නැහැ හරි අපි එනම් මේක ඇතුලේ අපි HTML එකක් හදමු ඔයාලට මේක ඇතුලේ මේකෙදි මම කියලා දෙන්න දෙන්නේ අනිවාර්යයෙන්ම මේ ඩිරෙක්ටරි එක හදලා ඩිරෙක්ටරි ඇතුලට HTML ෆයිල් එකක් හදන්නේ මොකක්දයි මේ index.html එකේ තියෙන වැදගත්කම මොකක්දයි කියලා හරිද අපි මේක new sample කියලානේ ගත්තේ මේකත් new sample කියලා
අපි ඩිරෙක්ටරි එකක් හදලා ඒක ඇතුලේ HTML ෆයිල් එකක් හදමු. ඔව්. එතකොට දැන් මම මෙච්චරලා කිව්වා මොනවද? new sample අපි කතා කරන්නේ front end එක හදන්නේ මොකද timely වලින්. හැබැයි මෙතන මම කියනවා මම HTML type කරනවා නේද? හරි. එතකොට timely syntax උයි HTML5 syntax අතරයි ලොකු වෙනසක් නැහැ. ඒකේ තියෙන ඒ syntax වල තියෙන attribute තමයි වෙනස් වෙලා තියෙන්නේ. හරි. ඒක අපි ඉස්සරහට හම්බ වෙයි. හරි. දැන් මම දැන් HTML ෆයිල් එක හදුවා. නේද? ඊට පස්සේ මාගේ new sample මට මේක මම වෙනස් කරගන්න. අපි සාමාන්‍ය අපි control හැම එකටම මොකක්ද කියලා දාන්නේ? අපි control කියලා දානවා. මම මෙතනට control කියලා දාන්න. නම සම්පූර්ණ පොඩ්ඩක් වෙනස් කරලා. මොකද මේ නමට කිසිම වෙලාවක කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ මෙන්න මේ endpoint වලට නේද? හරි. අපි දැන් මෙතන තියෙන HTML ෆයිල් එකට යන පාර තමයි කියන්න ඕනේ නේද? හරි. HTML එකට යන පාර කියනකොට අපි දැන් ඇත්තටම ඉන්නේ මෙන්න මෙතන. අපි සාමාන්‍ය විදිහට ලින්ක් කරන්න කියන නම් අපි කොහොමද ලින්ක් කරන්නේ? මෙතනින් එකක් එළියට ඇවිල්ලා time leaf වලට ඇවිල්ලා spring වලට ඇවිල්ලා ඊට පස්සේ java lk වලට ඇවිල්ලා java වලට ඇවිල්ලා ඊට පස්සේ එතනින් resources වලට ගිහිල්ලා resources වලින් template වලට ගිහිල්ලා template වලින් new sample එකට ගිහිල්ලා new sample එක ඇතුලේ තියෙනවා new sample කියන HTML එක. එහෙමනේ අපි කතා කරන්නේ. නමුත් එහෙම කතා කරන්නේ නැහැ. දැන් අපිට string වලින් ඒ chance එක හදලා දීලා තියෙනවා. මෙන්න මේ විදිහට ඕල් කරන්න. ඔයාලා දැක්කා මෙතන මේ හරි. ඔයාලා දැක්ක මෙතන මම මෙතන මේ කකුල ඩිලීට් කරන්නම්. ඔයාලා අලුත් string يعني ඔයාලා integer අලුත් version එක දිනනවා. ඒක දැන් පොඩ්ඩක් time leaf වලට compatible. එයා කියනවා මේ වගේ ෆයිල් එකක් මේ කියන directory එකේ නෑලු. හරිද? මේ කියන directory එකට තියෙන ෆයිල් එකේ නම හරියට ලියුවන් පස්සේ ඒ directory එකේ තියෙන බව පේන්න මේ තියෙන ඉර එහෙම නැත්නම් මේ highlight වෙලා තියෙන එක නැති වෙනවා නේද? new sample එකේ new sample කියලා HTML එකක් තියෙනවා. හරි. දැන් ඊට පස්සේ අපි මේක new sample කියන එකට local variable new sample වලට call කරන් පස්සේ new sample කියන HTML එක විදිහට නේද? ඒකේ තියෙනවා hello කියලා. hello new sample ඊට පස්සේ අපි redirect කියලා කතා කරාන් පස්සේ මෙන්න මේ sample කියන මේ ඇතුළේ තියෙන sample එකට යනවා. ඒ sample එකේ ඒ sample එකේ වලට පේන්න ඕනේ value කියලා. ඇති ඒකේ මොනවද ඊට වඩා ටිකක් කර වැඩිපුර දෙයක් කරලා තියෙන නිසා ඒක ඊට වඩා වැඩි දෙයක් වෙනවාද කියලා අපි දන්නේ නැහැ. අපි ටෙස්ට් කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. හරි ඒක කරන්නලා තියෙන්නේ. දැන් බලමු මේ තවදුරටත් error එකක් කොහොමද පෙන්වන්නේ කියලා. නෑනේ අපි hello new sample කියන එක කියනවා නේද? අපි දැන් new sample නේ තියෙන්නේ. ඊට පස්සේ අපි බලන්න මොකද? ඊට පස්සේ අපි බලන්න ඕනේ redirect කියන එක. ඒක redirect කියපුවම hello value කියලා එකක් ආවා. දැන් අපි බලමු ගිහලා ඔය කියන වෙන වැඩේ සිද්ධ වෙලාද තියෙන්නේ. ඇත්තට මෙහෙම එකක්ද ඒ hello sample එක ඇතුළේ තියෙන HTML එකේ තියෙන්නේ කියලා. ඔය HTML එකේ bootstrap දාලා දෙනවා. bootstrap දාපු නිසා තමයි අර පොඩි margin එකක් කියන විදිහට ලස්සනට ඇවිල්ලා තියෙන්නේ. හරි. ඒකේ hello කියලා තිබිලා තියෙනවා. ඊට පස්සේ front end එකේ කියන value එක අල්ලලා තියෙනවා sample කියලා. හරි. දැන් අපි බලමු මේ sample කියන එකට අදාළව මේ sample control එක ඉවරනේ. sample control එකේ value එකක් කියලා ඒ value එක තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි අද කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද function එක redirect කරන්නේ? ඊට අමතරව HTML file එකක් මේ කරේ ඇත්තටම HTML file එකක් කොහොමද අපි front end එකට ගෙන්න ගන්න කියන එක ඊට පස්සේ ඒකට value එකක් pass කරන්නේ කොහොමද කියන එකත් ඔයාලට
තේරෙන්නේ නැති URL redirection එකකුත් මේක කරා. ඒ කොටස් තුන තමයි ආවේ. එතකොට අපි ස්ප්‍රින්ග් පාවිච්චි කරන්නේ ඇයි? අනිත් ඒ දේවල් ගැන අපි යම් පොඩි කොටස් කතා කරා. හැබැයි සම්පූර්ණ ක්ලාස් එකේ කතා කරනවා තරම් කතා කරේ නැහැ. ඔයගොල්ලොත් එක්කම මේවා කතා කරලා තියෙන්නේ. එහෙම කතා කරපු නැති කෙනෙක් ඉන්නවා නම් එහෙම අද ඉන්න ලිස්ට් එකේ ඇටියට නම් දෙන්නෙක් විතර ඇති. එහෙම නැතුව අනිත් ඔක්කොම වාගේ එහෙම ඒ කතා කරපු ක්ලාස් වල ඉඳපු කට්ටිය තමයි ඉන්නේ. හරි බලන්න මේ ටික තමයි අද කරන්නේ. ඊට පස්සේ අපි ඊළඟ දවසේට අපි බලමු variable pass කරන්නේ කොහොමද? time leaf වලින් if එකක් ලියන්නේ කොහොමද? ඒ ලියන අතරම Java වලින් සමහර if එකක් ලියයි. ඊට පස්සේ loop එකක් කොහොමද දිගාරින්නේ? يعني array එකක් ආවම array එක කොහොමද අපි print කරගන්නේ content එකේදී? ඊට පස්සේ ඒකේ ඉවර වුණාන් පස්සේ අපි බලමු database එකත් එක්ක integrate කරන්න. ටිකක් පරක්කුත් වුණා මම මේ පටන් ගන්න මට meeting එකක් තිබිලා. ඒක නිසා sorry මම අදට නවත්තන්නම්. මේක මම මෙතන GitHub report එකක් තියෙනවා වගේ. බලමු මොකක්ද කියලා මම දන්නේ. තිබ්බොත් මම මේක දාලා තියන්නම්. ඔයගොල්ලන්ට මේක දැම්මේ නැත්නම් මම වීඩියෝ එක මේකේ මීටින් එක රෙකෝඩ් වෙනවා. මීටින් එක මම රෙකෝඩ් මීටින් එක දාන්නම්. මීටින් එකේ link එක දාන්නම්. එහෙනම් ඉතින් තියන්න. මේක කළා මම මේ GitHub දාන්න මේ කොහෙද තියෙන්නේ කියලා නම් දන්නේ නැහැ. මම රිපෝ එක තියෙනවද නැද්ද කියලාවත් දන්නේ නැහැ. මේක බලමු එහෙම තියෙන්නේ. commit එකක් initialize කරලා තිබ්බට repository එකක් තියෙනවද දන්නේ නැහැ. ඔය එක තියෙනවලු කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. හරි එහෙනම් ඉතින් මම අතර නවත්තන්න. thank you හිටියට. good night.